අයිබෝන්දේ අපි පළවෙනි කාරණා ගත්තොත් මෙන්න මේමයි තියෙන්නේ. බලන්න දැන් සංඛ්‍යා ව්‍යාප්ති පාඩමේ අපි ඉගෙන ගත්ත දේවල් එක්ක අපි සම්බන්ධ වෙනවා මෙහෙම. එළවලු එකතු කිරීමේ මධ්‍යස්ථානයකට ගොවීන් විසින් ගෙනෙන ලබන එළවලු ප්‍රමාණ පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී එක්තරා දිනකදී ගොවීන් 40 දෙනෙක් විසින් ගෙනෙන ලද පෝච්චි ප්‍රමාණය පිළිබඳ දත්ත සැකසුණු සංඛ්‍යා ව්‍යාප්තිය පාද දැක්කේ. මොකද පුතේ මේ තියෙන්නේ එළවලු එකතු කරන මධ්‍යස්ථානයකට ගොවියෝ ගෙනාවු පෝච්චි කිලෝ ප්‍රමාණය හා ගොවීන් ගන්න. ස්කන්ධය කියන්නේ පෝච්චි ගෙනාවු ප්‍රමාණයන්ගේ බල. ඒ පන්ති ප්‍රාන්තර වලට අදාළ ගොවීන් ප්‍රමාණය තමයි මේක දීලා තියෙන්නේ. හොඳයි. එතනදී අපිට කියනවා බලන්න මෙම ගොවීන් ගෙනා පෝච්චි ප්‍රමාණ වල මධ්‍යන්නේ ගණනය කරනවා. පුතා දන්නවා මධ්‍යන්නේ ගණනය කරනකොට අපිට මේ පළවෙනි දෙකේ දීපු තීරු දෙක එහෙමම ලියා ගන්න වෙනවා. මෙන්න මෙහෙමනේ මේ කතා කරන්නේ 26 වෙනි පාඩමේ දෙවනි අභ්‍යාසය. අනිත් පළවෙනි අභ්‍යාසයේ බොහොම ලේසි. දෙවනි පළවෙනි ගා. ඒකේ පළවෙනියට එතන වගුවේ තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම්. ඊළඟට ගොවීන් ගණන. එතකොට මේකේ දීලා තියෙන පන්තිකාන්තර පළවෙනි එක තමයි පුතේ 14 සිට 18 දක්වා. 18 සිට 22 දක්වා. 22 සිට 26 දක්වා. 26 සිට 30 දක්වා. 30 සිට 34 දක්වා. මේකට 4ක් බලන්න 4ක් 11ක් 15ක් 7ක් 2ක්. ওই විදිහට සටහන් කරලා තියෙනවා. අපි අහනවා පුතා මේ ගොවීන්ගේ මධ්‍යන්න මොකද්ද පුතේ මධ්‍යන්නේ කියන්නේ? මධ්‍යන්නේ කියන්නේ සාමාන්‍ය. ගොවියේ සාමාන්‍යයෙන් ගෙනාවු කිලෝ ප්‍රමාණය. එතකොට මේක පළවෙනි ගන්න නොයි විදිහට එනවා. මේ වගුවේ ඉරි ටිකට අපේ ගන්න පුදුම සැලකිල්ලක් දක්වනවා. ඉරි ටික හරි ලස්සනට ගහනවා. අඩි රූල නැත්තම් යාළුවගේ අඩි රූල ලැබෙනකම් බලාගෙන ඉන්නවා. අනේ පුතේ එහෙම නෙමෙයි අත විතරක් පාවිච්චි කරලා පෑනේ මනස එක තැනක තියාගෙන එක යක් තනියෙන් දාන්න පුරුදු වෙන්න. මේක නිර්මාණ පාඩම නෙමෙයිනේ. මේක ජ්‍යාමිතිය පාඩම නෙමෙයිනේ. ජ්‍යාමිතික උපකරණ ඕනම නැහැ පුතාට සරල රේඛාවක් අදින මේකට. ඉතින් ඊළඟට අපිට වැදගත් වෙන්නේ පුතේ ඔයාගේ මධ්‍යකයේ తీරුව. කවුද මධ්‍ය අගය කියන්නේ? අපි ජෙස්ටි කතා කරා මේ ගැන. දෙනලත පන්ති ප්‍රාන්තරේ හරි මැද අගය, මධ්‍ය අගය, මැද අගය. කොහොමද එක ගන්නෙ? අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ දෙන්න එකතු කරලා දෙකට බෙදලා මධ්‍යමේ ගන්න. නමුත් ඊට වඩා ලේසි ක්‍රමයක් මම කියලා දුන්නා මේ සතියේ. බලන්න කිව්ව මේ හැම එක්කෙනාගේම පරතරය 4යි. හැමෝගෙම පරතරය 4යි. ආන්ගිගොල්ලෝගේ භාගේ පරතරේ භාගේ 2යි. පරතරේ භාගේ 2යි. 14ට 2ක් එකතු වුණාම 16යි. 18ට 2ක් එකතු වුණාම මෙයාට 2ක් එකතු කළාම 24යි. 28යි. සර් මේ 14 18 ප්‍රාන්තර ගොවින් ගණන 2යි නෙවෙයි 3 තියෙන්නේ. 14 18 ඒක නෙවෙයි 3 තියෙන්නේ. හරි පුතේ හරි. good. එතකොට හරිනේ අනිත් එක 3 4 15 17. very good. අන්න එහෙම කතා කරන්න තවත් ලස්සනයි දුක් කැම් එකක් ඔන් කරන්න හිටියනම් තේරුණාද? ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න එහෙම සම්බන්ධ වෙන්නේ තාක්ෂණයේ දැන අවබෝධයෙන් කටයුතු කරන්න. ගොඩක් හොඳයි. දැන් මට කියන්න පුතා පන්ති පරතර ඔක්කොගෙම 4 නේ. ආන්‍යයාගේ භාගය තමයි පුතේ 2. දැන් මෙයාට 2ක් එකතු කරාම 16යි, 2ක් එකතු කරාම 20යි, 2ක් එකතු කරාම 24යි, 28යි, 30යි. ඒකට 32ක් එනවනේ. දැන් ඔයා දන්නවා මේකට අපි කියන්නේ F තීරුව. මේකට කියන්නේ X තීරුව. F තීරුවයි X තීරුවයි ගුණ කරලා ගන්න තීරුව Fx තීරුව. බලන්න. 3 6 18 කට එකක් ඉතිරි 3 1 3 1 4යි. 4 බිඳුව බිඳුවයි 4 1 14යි. 15 4 60 බිඳුව 6ක් ඉතිරි 15 1 36යි 36යි. 11 8 88 8ක් ඉතිරි 11 2 22යි 8යි 30යි. 4 වරක් 2ක් 4 වරක් 3 12යි. මෙන්න මේ ටිකේ එකතුවට අපි කියනවා පුතේ සිග්මා fx තීරුවේ එකතුවට අපි කියන නම තමයි පුතා සිග්මා fx.
fx තීරුව එකතුවට අපි කියනවා sigma fx. හොඳයි. දැන් ඔන්න මම එකතු කරනවා 8යි 8යි 16යි 16යි 8යි 24යි 4. පුතේ මම මේ චුට්ටක් එකතු කරන විදිය පුතාට කියලා දෙන්න ඕන නිසා තමයි මේ ගාන හදන්නේ. ඔයාට ගණන් පුළුවන් කියලා මම දන්නවා. මේක එකතු කරන විදිය ඔයා වෙන තැනක ලියලා ඉන්න ඕනේ නැහැ. ඔයා ඉස්සර වෙලාම කරන්න ඕන පුතා මෙතන මේක හරි කෙලින් ලියා ගන්න. කොහොමද හරි කෙලින් කියන්නේ? එක ස්ථාන ටික එක කෙලින් 10 ස්ථාන ටික එක කෙලින් වෙලාසකින් ගුණ කරලා ලියනකොටම හරියට ලියන්න. මොකද පුතා දැනගෙන ඉන්න ඕන මේක මට එකතු කරන්න වෙනවා. ඊළඟට එකතු කරනකොට එකතු කරන්න මෙන්න මෙහෙමයි පුතේ. මේ 8ට මේ 8 එකතු කරනවා. හරි very good. උත්තරේ කියනවා බොහොම හොඳයි පුතේ. චුට්ටක් අහගෙන ඉන්න මම මේ කියලා දෙන්න හදන්නේ පුතාට මේක ගන්න වෙලාවෙ මම ඉතුරු කරගන්න ඉක්මනටම උත්තරේ ගන්න පුළුවන් විදියට කියලා දෙන්න හදන්නේ. ඔයා කරන්න ඕන මේ 8ට 8 එකතු කරලා 8යි 16 බව අපිට මතකේ තියෙනවා. නමුත් මේක ඇත්තටම කරන්නේ නිමයි පුතේ. මේ 8ට ටක් ගාලා මේ දෙකක් දාන්න. පුතේ 8ට මෙතනින් දෙකක් දාන්න. 8ට දෙකක් දැම්මට පස්සේ ටක් ගාලා ඒක 10 වෙනවනේ. ඒ 10ට ඉතිරි 6 එකතු වුණාම 16ක් වෙනවා. 10යි 6යි 16. ඒ 16ට මේ 8 එකතු කරන්නනේ දැන් කියන්නේ. ඒ 8ෙන් 4ක් දාලා 16 කෙලිම පිරි කරන්න 20 බවට. ඉතිරි 4 ළඟින් කියන්නේ. ආයි කියනවා මේ 8ට 8 එකතු කරනකොට බලන්නකෝ 8යි 8යි 16 උනේ කොහොමද? මම කිව්වා මේ 8ට දෙකක් දාපු ගමන් 10යි ඉතිරි 6 ළඟින් ලිව්වා 16යි. ඒ 16ට මෙතනින් 4ක් දැම්මා 20යි ඉතිරි 4 ළඟින් ලිව්වා 24න් 4 දෙකක් ඉතිරි උනේ. ඒ 2යි 4යි එකතු වුණාම 6යි. ඒ 6ට ටක් ගාලා 4 දාපු ගමන් 10යි. 10යි 16යි 16යි 2යි 18න් 8 එකක් ඉතිරි 2යි 5යි 8යි 1යි 9යි. කලින් උත්තරේ කිව්ව දරුවා හරියටම හරි. 984 තමයි එන්නේ. ඊළඟට අපි යනවා සිග්මා f. සිග්මා f කියන්නේ තීරුවේ එකතුව. සිග්මා f කියන්නේ තීරුවේ එකතුව. ලබුතා 3යි 8යි 10යි. 10යි 5යි 15යි. 15යි 1යි 16යි. 16යි 4යි 20න් බිඳුව. දෙකක් ඉදිරි. පුතේ අහගෙන මම කියන්නම්. මොකද දෙකක් ඉදිරි. 3යි 4යි. උත්තරේ 40යි. ඇත්තටම මට ඕක එකතු කරන්න ඕනද පුතේ? නැහැනේ. උඩින් කියනවා නේද? එළවලු ගෙනයපු ගොවීන් 40 දෙනෙක් කියලා. 40 දෙනෙක් කිව්වට පස්සේ මොකටද ආයේ එකතු කරන්නේ? අවබෝධයක් නැතිකම. ගාන පිළිබඳ හරි අවබෝධයක් තියෙන දරුවෙක් මෙතන අග්ගාල සිග්මන්ට් 40 දාන්න. පුතේ මේ රෝමිලා පළවෙනි ප්‍රශ්නේ රෝමිලා නම් එක මෙතන ඉඳලා තමයි තියෙන්නේ. හොඳයි. සමහර අය හිතනවා මෙතන අංක එක කියලා. මොකද්ද? මධ්‍යන්නේ කියලා ලියන තැන ඉඳලා නෑ. මධ්‍යන්නේ හොයන්න බෑනේ. මධ්‍යන්නේ හොයන්න බෑනේ පුතේ සිග්මන්ට් x අපි හෙව්වේ නැත්තම්. සිග්මන්ට් x අපිට ගන්න බෑනේ fx තීරුව හැදුවේ නැත්තම්. fx තීරුව ගන්න බෑනේ පුතේ x තීරුව ගත්තේ නැත්තම්. ඒ ටික ගත්තට වැඩක් නෑනේ සිග්මන්ට් මෙතන දාලා නැත්තම්. මෙන්න මේ කියන කාරණා ටික හරියට තියෙනවද බලන්න. සිග්මා x කියන සංකේතෙත් එක්කම 40 දාන්න බලන්න. මධ්‍යකයේ තීරුව හරිද බලන්න. මම කියන ඒවා හරි දාගන්න හරිද. පුතේ ඊළඟට fx තීරුව එකින් එකට හරිද බලන්න. එකතුවත් හරිද බලන්න. එතන සිග්මා fx කියලා ලියලා තියෙන උදාහරණ සමාන ලකුණු දාන්න. ඉස්සරහින් හරි පිටිපස්සෙන්. ඒව කළා තියෙනවා. දැන් මධ්‍යන්නට ලියන්න ඕන පුතා සූත්‍රය සිග්මා fx බෙදීම සිග්මා f. දක්වන දාන්න සිග්මා fx ට 984 සිග්මා f ට 40. දැන් අපේ පුතා දන්නවා මේක 40 බෙදන්න බෑ පුතා 40 සරත් ගන්න. හැබැයි ඔබට පුළුවනි යට ගාන 10න් බෙදන්න. යට ගාන 10න් බෙදුව ගමන් මේක 4 වෙනවා පුතේ. උඩ ගානක් එලෙසම 10න් බෙදුව ගමන් 98.4 වෙනවා. දැන් 40න් බෙදන්න බැරි වුණාට මගේ පුතාට 40න් බෙදන්න බැරි වුණාට 4න් බෙදන්න පුළුවන්. 984 40න් බෙදන්න බැරි වුණාට 98.4 4න් බෙදන්න පුළුවන්. 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. 18 14 වරක් 4 16යි. දශමයක් දෙවා. දෙකක් ඉදිරි 24 4 වරක් 6 24යි. 24.6යි කියලා අවසන් උත්තරේ එනවා. ඔන්න තාම මේකට තව පොඩි කැලලක් එකතු වෙනවා මේ විදිහට. මේ අනුව දින 10කදී එම මධ්‍යස්ථානය ගෙනේතයි බලාපොරොත්තු වෙ හැකි බෝන්චි ප්‍රමාණය නිමානය කරන්න. කොහොමද? අන්න බලන්න පුතා. ආයෙ ප්‍රශ්නයක් කියන්නේ.
එළවලු එකතු කිරීමේ මධ්‍යස්ථානයකට ගොවීන් විසින් රැගෙන ලබන එළවලු ප්‍රමාණය පිළිබඳ කරන ලද සමීක්ෂණයකදී එක්තරා දිනකදී මොකද පුතේ මේ ව්‍යාප්තිය එක දවසකදී ගොවීන් 40ක් විසින් ගෙනෙන වොංචි ප්‍රමාණය ඇතුළත් ව්‍යාප්තියක් මේ තියෙනවා. ගොවීන් 40ක් වොංචි ප්‍රමාණය. එතකොට මේ හෙව්වේ මොකක්ද? එක ගොවියෙක් සාමාන්‍යයෙන් දවසකට ගෙනෙන වොංචි ප්‍රමාණය. එක ගොවියෙක් එක දවසකට ගෙනෙන වොංචි ප්‍රමාණය. මේ අනුව දින 10කදී මෙම මධ්‍යස්ථානයේ ගෙන එකයි බලාපොරොත්තු වෙති වොංචි ප්‍රමාණය ආයි කියනවා මේ තියෙන්නේ එක් දවසකට එක් ගොවියෙක්. එක් දවසකට එක් ගොවියෙක්. ඉල්ලන්නේ දින 10කදී මධ්‍යස්ථානයකට ගෙන හැකි වොංචි ප්‍රමාණය. ගොවීන් ගන්න කියලා නෑ. එහෙනම් අපිට ගන්න වෙනවා මේ ඉන්න ගොවීන් 42. එහෙනම් කොහොමද කරන්නේ? රෝමිලක්කම් 2 24.6 කිලෝග්‍රෑම්නේ. ආන් එක ගුණ කරනවා ගොවීන් 40 දෙනාගේ. දැන් පුතාගේ සර් ඔබ වැඩි කරන්න ඕනේ නෑනේ. ඔබ වැඩි කරපු උත්තරේ අපි ගාව තියෙනවනේ. මොකක්ද? මේ තියෙන්නේ පුතේ 984 40 බෙදුවම නෙමේ කාරේ. එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ නෑ. නමුත් අපි වැඩි කරන විදිය පෙන්නනවා. මොකද පුතාට දැනගන්න ඕන නිසා. එක ගොවියෙකුට සාමාන්‍යයෙන් 24.6 කිලෝග්‍රෑම් එවැනි ගොවීන් 40ක් දවසකට එනවා. ඒ වගේ දවස් 10ක් තියෙනවා. ඔන්න මම මේක වැඩි කර ඉන්නේ නෑ. මගේ මොලේ මතක තියෙනවා නම් පුතාගේ මොලේ නට්බුක්ස් එකක් නැත්තම් ටක්කාල මතක් වෙනවා. මේකේ උත්තරේ 984 කිලෝග්‍රෑම් කිය. ආන් එක 10න් ගුණ කරනවා 9800 නෑ කීයද? පුතේ 0.1 වැටෙන්නේ 9840 කිලෝග්‍රෑම්. ඔන්න දින 10ක් තුල ලැබෙතයි අපේක්ෂිත වොංචි ප්‍රමාණය. එක ගොවියෙක් සාමාන්‍යයෙන් ගෙන කිලෝ ගාන ගොවීන් 40 දෙනාගෙන් ගුණ කරාම දවසකට එන මුළු වොංචි ප්‍රමාණය ලැබෙනවා. ඒක තමයි සිග්මා ඉන්ඩෙක්ස් කියන්නේ. ඔයාට ඕන නම් ඒක 10න් වැඩි කරලා හරි. නමුත් මම තවත් පුතාට පැහැදිලි වෙන්න ඕන නිසා එක් ගොවියෙකු කිලෝ ප්‍රමාණයෙන් ගොවීන් ගානෙන් ගුණ කරලා ඒක 10න් ගුණ කරලා තමයි අපි මේකේ ගාන හැදුවේ. අපි තුන්වෙනි ගාන බලමු පුතේ. වෙලා පහත පන්තියක ළමුන් 30 දෙනෙක්. පන්තියක ළමුන් 30 දෙනෙක් එක්තරා ඇගීමකදී ලබාගත් ලකුණු ව්‍යාප්ති පහත දැක්වේ. පේනවද පුතා? ඇගීමකදී ලකුණු ලබාගත් ආකාරය සඳහන් කරලා තියෙනවා. අපි අහනවා පළවෙනි ප්‍රශ්නේ අන්ති ප්‍රාන්තර දීලා තියෙනවා 1 10 11 20 21 30 31 40 41 50 කොහොම දීලා තියෙනවා ඇගීමේදී ලකුණු ලබාගත් ප්‍රමාණය. සංඛ්‍යාතය සඳහන් කරලා තියෙනවා 2 9 13 4 2 කියලා. අපේ අහන පළවෙනි පන්තික තරම කොපමණ? මම ගිය සතියේ මේ ගැන කතා කරා පුතේ. ගිය සතියේ සම්බන්ධ නොවෙච්ච දරුවෙක් ඉන්නවනම් පන්තික තරම කියන එකයි පහතරේ කියන එකයි තේරෙන්නේ නැත්තම් පොඩ්ඩක් ඒ වීඩියෝ එක ආයෙ බලන්න. උදාහරණයක් මාරේ බලන්නකෝ. පන්ති තරම කියන්නේ එකිනෙකට වෙනස් වූ පූර්ණ සංඛ්‍යා ගණන. මේ පන්ති ප්‍රාන්තරයක ඇතුළත් කළ හැකි පූර්ණ සංඛ්‍යා ගණන. 1 පුළුවන් 2 පුළුවන් 3 පුළුවන් 4 පුළුවන් 5 පුළුවන් 6 7 8 9 10 පුළුවන්. එතකොට මේකේ ඇතුළත් කළ හැකි ඉලක්කම් සංඛ්‍යාව තමයි පන්තික තරම. කීයද? 10. පන්තික තරම 10. මාත පන්තිය කුමක්ද? මොකද්ද පුතා මාත පන්තිය කියන්නේ? වැඩිම සංඛ්‍යාතයක් ඉදිරිපත් කොට ඇති පන්ති ප්‍රාන්ත. පුතාට පේනවනේ සංඛ්‍යාතයේ වැඩිම තියෙන්නේ 13. සංඛ්‍යාතයේ 13 වෙච්ච පන්ති ප්‍රාන්තරය තමයි 13ක් පන්ති ප්‍රාන්තරයේ 13 වාරයක් එළවලු සංඛ්‍යාතය තමයි සංඛ්‍යාතයේ 13ක් වෙච්ච පන්ති ප්‍රාන්තරය. 21 සිට 30 දක්වා. very good. හොඳයි. ඊළඟට එනවා පන්තියේ ළමයෙකු ලබාගත් මධ්‍යන්න ලකුණු ප්‍රමාණය. මට මේ ගානම කන්න වෙනවා එකට. තුන්වෙනි ගාන හදන්න අපි කියනවා පුතේ පන්තික ළමයෙකුගේ මධ්‍යන්න ලකුණු ප්‍රමාණය. නැත්නම් ලකුණු වල සාමාන්‍ය. පුතාට මතකයි එතකොට රූල් 4ක වහුවක් වෙනවා. පළවෙනි දෙකේ මේ දීපු දෙක. පුතේ පළවෙනි දෙකේ දීපු දෙක. මොකද්ද දීපු දෙක? පන්ති ප්‍රාන්තරයි සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තරයි සංඛ්‍යාතය. බලන්නකෝ අපි මෙතනින් සඳහන් කරනවා තුන්වෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදිහට. මෙන්න බලන්න පුතේ අපි දන්නවා මෙතනදී පළවෙනි එක තමයි ලකුණු. සිසුන් ලබාගත් ලකුණු.
ඊළඟට අපි මේකෙන් ගන්න සිසුන් ගණන. සිසුන් ගණන. බලන්නකෝ. පළවෙනි එක පුතේ පන්ති ප්‍රාන්තර ඒ තමයි ලකුණු. සිසුන් ගණන ඒ සංඛ්‍යාතය. 1 සිට 10 දක්වා. 11 සිට 20 දක්වා. 21 සිට 30 දක්වා. 31 සිට 40 දක්වා. 41 සිට 50 දක්වා. ඊළඟට සිසුන් ගණන දීලා තියෙනවා. පුතා මේකේ 1 2 9 13 4 2 4 2 ඊළඟට අපි මෙතනින් ලබා ගන්න ඕන පුතේ මධ්‍ය අගය කියන එක. මොකක්ද ඒ තීරුව මධ්‍ය අගය. පුතාට මතකයි මධ්‍ය අගය ලබා ගන්න ලෙහෙසිම ක්‍රමය. මොකද්ද මධ්‍ය අගය ගන්න පහසුම ලෙහෙසිම ක්‍රමය? පරතරයෙන් භාගයක් අවමයට එකතු කරන. මේ හැමෝගෙම පරතරය 9යි. පරතරය 9යි. පරතරයෙන් භාගේ 4.5. පරතරය 9යි. යාගේ භාගේ 4.5. පරතරය කියන්නේ වෙනස. වෙනස ගන්නේ 10න් එකක් අඩු ගන්න. 20න් 11ක් අඩු ගන්න. 50න් 46ක් අඩු ගන්න. 40න් 30ක් අඩු ගන්න. පරතරයේ වෙනස 9යි. යාගේ භාගේ 4.5. මෙයාට 4.5 එකතු වුණාම උත්තරේ 5.5 නේ. මෙයාට 4.5 එකතු වුණාම උත්තරේ 15.5. මේක 25.5. මෙතන 35.5. එතකොට 45.5. හරිද? මේක තමයි x තීරුව. මේක තමයි f තීරුව. f තීරුවත් එක්ක ගුණ කරනවා x තීරුව. ඒකට අපි කියන්නේ fx තීරුව. බලන්න. දෙවරප්පා 10න් බිඳ එකක් විතරයි දෙවරප්පා 10යි 11යි දශම ස්ථානයේ තියෙනවා. නවවරප්පා 45න් පහ හතරක් විතරයි නවවරප්පා 45 හතරයි 49 හතරක් විතරයි නවවරප්පා 9 4යි 13යි. 13 වරප්පා 65න් පහ හයක් විතරයි 13 වරප්පා 65 6යි 71න් එක හතක් විතරයි 13 වරක් 2 26යි 7යි 26යි 7යි 33යි 27යි 6යි 33. හරිද පුතේ? හරි. ඊළඟ හතරවරක් පහ 20න් බිඳුව දෙකක් ඉතිරි හතරක් පහ 20යි 2යි 22 දෙක ඉතිරි හතරක් තුන 12යි 2යි 14යි. දෙවරක් පහ 10න් බිඳුව එකක් ඉතිරි දෙවරක් පහ 10යි 1යි 12යි 2යි ඉතිරි දෙවරක් 4යි 1යි 9යි. මෙන්න මේ එකතුවට අපි කියනවා පුතා සිග්මා fx කියලා. ඊළඟට මේකට අපි කියන්නේ සිග්මා f කියලා. හරිද? එකතු කරනවා පුතේ. බලාගෙන ඉන්න හොඳ අවධානයෙන් 5යි 5යි 10න් බිඳුව එකක් ඉතිරි 2යි 9යි 11යි 12යි 13යි 14යි 15යි 5 එකක් ඉතිරි 5යි 3යි 8යි 12යි 21න් 1 දෙකක් ඉතිරි 3යි 6යි 7යි 715.5 බිඳුව 715.0යි කියන 715 මේ ටික එකතු කරන්න ළමයි ගන්න කියලා තියෙනවා නේද පුතේ? ළමයි 30ක් කියලා. අනේ අපරාධය අපි එකතු කරන්න කාලේ නාස්ති කරන්න ඕනේ. කෙලිප 30යි කියලා දාන්න. ළමුන් ගන්න මේ සංඛ්‍යාතය ළමයි ගන්න 30යි. ඔන්න අපි මම දැන් වෙනවා මේ කතා කරේ. ඔන්න බලන්න රෝමිලක්කම් එක තමයි අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි පන්තික තරම. පන්තික තරම 10යි. රෝමිලක්කම් දෙක තමයි මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මාත පන්තිය. මොකද්ද පුතේ? මාත පන්තිය. කවුද මාත පන්තිය කියන්නේ? මේ තියෙන්නේ වැඩිම වාර ගන්න ඉදිරි පන්ති ප්‍රාන්තරය. මාත පන්තිය 21 සිට 30 දක්වා. ඊළඟට රෝමිලක්කම් තුනට තමයි පුතේ මේ වකුවයි තිබෙන්නේ. වකුවේ ඉඳලම මේ ඔක්කොම ගන්න හදාගෙන යන්නේ අංක 3 වෙනුවෙන්. මොකක්ද අංක 3? මාත පන්තියේ මේ සංඛ්‍යා ව්‍යාප්තියේ සාමාන්‍ය සිසුවෙකුගේ ලකුණු වල සාමාන්‍ය නැත්නම් මධ්‍යන්නේ කොහොමද මධ්‍යන්නේ හොයන්නේ? මධ්‍යන්නේ හොයන්නේ පුතාට මතකයි මධ්‍යන්නේ සමානයි පුතේ සිග්මා fx බෙදීම සිග්මා f. අපිට වෙනවා සිග්මා fx 715යි සිග්මා f කියලා දෙනවා 30යි. සිග්මා fx 715යි සිග්මා f කියලා දෙනවා 30යි. යටගාම 10න් බෙදුවම 3යි. උඩගාම 10න් බෙදුවම පුතේ 71.5යි. තුන්වරක් 2 6යි. 11ට තුන්වරක් 3 9යි. 25ට තුන්වරක් 8 24යි. එකක් ඉතිරි 10ට තුන්වරක් 3 9යි. 10ට තුන්වරක් 3 9යි. විවටයල ගමු 28යි 23.8යි කියන එක
සාමාන්‍යයෙන් ළමයෙකු ලබා ගන්න ලකුණු ප්‍රමාණය. සාමාන්‍යයෙන් ළමේ මේ පේපර් එක 50න් ලකුණු ලබා දීපු පේපර් එක ලකුණු 23.8 ලකුණු ලබා ගන්න තත්ත්වයක් තමයි තියෙන්නේ. හරිද? අංකය ළමයෙකු ලබා ගන්න ලකුණු වල මධ්‍යන්නේ ගණනය කරනවා. මධ්‍යන්නේ උවේ මෙතන ඉඳලම තමයි උනේ. පළමු දෙකේ දීපු තීරු දෙකට දීපු වගයන් ටික ඊළඟට මධ්‍යගයේ තීරුව ඊළඟට පුතේ f තීරුවයි x තීරුවයි ගුණ කරලා ගන්න fx තීරුව f තීරුවයි x තීරුවයි ගුණ කරලා ගන්න fx තීරුව. පස්සේ එක කරාම මේ පාඩමේ ඊළඟ සෙක්ෂන් එකට අපිට යන්න පුළුවන්. අර බලන්න පුතා. ලොරියක පටවා තිබූ දැවකඳන් වල වට ප්‍රමාණය සෙවීමෙන් ලබා ගන්නා තොරතුරු පහත වගේ දැක්වේ. හරිද? දැවකඳ වට ප්‍රමාණය 0.25 25 50 50 70 උදේ 25 තියෙනවා පන්ති පළත. දැව කඳක වට ප්‍රමාණය සංඛ්‍යාතයේ දිරෝ සංඛ්‍යාතයේ කියන්නේ පුතේ ඒ පන්ති පාන්තරය ගන්න කඳන් ගන්න. මම මේ කතා කරන්නේ පළවෙනි ගාන කරා දෙවෙනි ගාන කරා ඊළඟට මේ කතා කරන්නේ පස්වෙනි ගාන පළවෙනි තුන්වෙනි පස්සේ. අපිට පළමුව තියෙනවා මෙන්න මෙහෙම වට ප්‍රමාණය දැව කඳේ වට ප්‍රමාණය CF කඳන් ගණන එහෙම නැත්නම් සංඛ්‍යාතය. පුතා දන්නවා මේකට ඊළඟට අපිට එකතු වෙන්න ඕන අනිත් දේ තමයි මධ්‍ය අගය. මධ්‍ය අගයට අමතරව මේකට කියන්නේ x තීරුව, මේකට කියන්නේ තීරුව. f තීරුවයි x තීරුවයි ගුණ කරන ගන්න තීරුව fx තීරුව. කොහොමද දාලා තියෙන්නේ? බිඳුවේ සිට 25 දක්වා 25 සිට 50 දක්වා 50 සිට 75 දක්වා 50 සිට 75 දක්වා 75 සිට 100 දක්වා 100 සිට 125 දක්වා. එතකොට මේකේ තියලා තියෙනවා යටම 18යි මේක 20යි 18යි 20යි 12යි 10යි 8යි. ඔන්න සංඛ්‍යා. බලන්න පුතේ පළවෙනි එක මාත පන්තියේ රෝමිලක්කම් එක මාත පන්තිය. කවුද පුතා මාත පන්තිය? මාතය කියන්නේ වැඩි වාර ගණනක් යෙදුණු පන්තිය. මේ තියෙන්නේ 20 වතාවක් යෙදුණු පන්ති ප්‍රාන්තරය 75 සිට කවුද 100 දක්වා. රෝමිලක්කම් දෙක මාත පන්තිය තමයි 75 100 20 වතාවක් යෙදුණු නිසා. ඊළඟට අහනවා පුතා ඊට තොරතුරු වලට අනුව ලොරි පටවයන්ගේ දැව කඳන් වල මධ්‍යන්න වට ප්‍රමාණය මධ්‍යන්න හරිම සරලයි. ඔන්න බලන්න. පුතා දන්නවා මේකලෝගේ පරතරය 25 පරතරේ භාගය 12.5. බිඳුවට 12.5 එකතු වුණාම ඒක 12.5 තමයි. මෙයාට 12.5 එකතු වුණාම ඒක 37.5 තමයි. මේක 12.5 එකතු වුණාම ඒක 62.5. මේකට 12.5 එකතු වුණාම 87.5. මෙයාට 12.5 එකතු වුණාම 112.5. ඔන්න දැන් කරන්නේ මේ පැත්තයි අර පැත්තයි ගුණ කරනවා. ඔන්න බලන්න. දශම දිනවා, ලොකු ඉලක්කම් දිනවා. බය වෙන්න එපා. වැඩි කරමු. 8 වරක් පහ 40 බිඳුව 4ක් ඉදිරි. 8 වරක් එක 16 4යි 20 බිඳුව 2ක් ඉදිරි. 8 වරක් එක 8යි 2යි 10යි. දශම ස්ථානයේ තියෙනවා. 10 වරක් 37.5 375.5 බිඳුව 12 වරක් පහ 60 බිඳුව 6ක් ඉදිරි. 12 වරක් එක 24යි 6යි 30 බිඳුව 3ක් ඉදිරි. 12 වරක් 72යි 3යි 75. අයම කියනවා නංගන පුතේ 12 වරක් 5 60 බිඳුව 6ක් ඉදිරි. 12 වරක් දෙක 24යි 6යි 30 බිඳුව 3ක් ඉදිරි. 12 වරක් 72යි 3යි 75. ඊළඟට බිඳුව දැම්මා දශම දෙක තියුවා. දෙවරක් 5 10 බිඳුව එකක් ඉදිරි. දෙවරක් 7 14 4 එකක් ඉදිරි. දෙවරක් 8 හරිනේ පුතේ. දෙවරක් බිඳුව දැම්මා. දෙවරක් 5 10 බිඳුව එකක් ඉදිරි. දෙවරක් 14 එකයි 15 5 එකක් ඉදිරි. 10 දෙවරකට 16 එකයි 17. දශම ස්ථානේ දෙවුවා. ඔන්න 18ට වැඩි කරන්න ඕනි 112.5. මේ වගේ අවස්ථාවක් ආවම පුතා ඒක පැත්තකින් ලියන්න. 18 වැඩි කරන්න. දැක්කද පුතේ? දශම අමතක කරාම 1125. ඒ ගුණ කරන්න ඕන කාගෙන්ද? 18. බලන්න. 8 වරක් 5 40 බිඳුව 4ක් ඉදිරි. 8 වරක් 2 16 4යි 20 බිඳුව 2ක් ඉදිරි. 8 වරක් 8යි 2යි 10 බිඳුව 1ක් ඉදිරි. 8 වරක් 8යි අයවසරක් කියනවා
අටවරක් 5 40 බිඳුව 4ක් ඉතිරි තවරක් බිඳුව 2ක් ඉතිරි තවරක් 8යි 2යි 10යි බිඳුව 1ක් ඉතිරි අටවරක් 8යි 1යි 9යි 9යි හරි එක්වරක් 5යි එක්වරක් 2 2යි 1යි 1යි බිඳුවයි 5යි 2යි බිඳුවයි 2යි එතකොට අවසාන උත්තරේ එනවා 2025.0 දැන් පුතේ ඔයාලට කම්මැලි වුණු ළමයි අපරාධේ ලේසි පාඩමක් කම්මැලිකම නිසා පුරුදු පුහුණුව නැති වෙනවා බලන්න දශම දෙක කෙලින් තියෙනවා ප්‍රථම ස්ථාන ටිකක කෙලින් තියෙනවා එක ස්ථාන ටිකක කෙලින් තියෙනවා 10 ස්ථාන ටිකක කෙලින් තියෙනවා ඒකට එකතු කරන්න ලේසි ආකේකට අපි කියනවා සිග්මා fx කියලා මේක තමයි සිග්මා fx බිඳුවයි බිඳුවම තමයි එතකොට දිවා 5යි 10යි බිඳුව 5යි 10යි බිඳුව ඉතිරි 8යි 5යි 13යි 13යි 5යි 17යි බලන්න පුතේ 8යි 5යි 13යි 18යි 20යි බිඳුව දෙකක් ඉතිරි 3යි 6යි 6යි 13යි 20යි දෙකක් ඉතිරි උත්තරේ 5යි අවසානයේ පිළිතුර ලැබිලා තියෙන බව ලස්සන ගන්න 5000.1 කියන්නේ 5000 හරිද පුතේ ඔන්න බලන්න මේ ටික එකතු කරමු මේ ටික එකතු කරන්න ඕනද දීලා තියෙනවා දීලා නැහැනේ පුතේ කඳම් ප්‍රමාණය දීලා නැහැ 8යි 2යි 10යි 8යි 18කට බලන්න ඉස්සර හරිද ඔය වගේ තියෙනවා ඉතින් වර්ධින දැන් 8යි 2යි 10යි 18කට එකක් ඉතිරි 3 4යි 6යි 7යි 68 සිග්මා fx 68 නොම ටිකක් පුතාලට ආදරේ ඉඳන ගණන් එහෙම හිතපු ගමන් මම 68යිද අය බලමු පුතේ 8යි 2යි 10යි 18කට එකක් හරිද 2යි 3යි 4යි 5යි 6යි very good පුතේ 68 නෙමෙයි 68 දැන් බලන්නකෝ අපිට සිද්ධ වෙනවා නේද මධ්‍යස්ථ ස්වයන් පුතේ මධ්‍යස්ථ ස්වයන් සිග්මා x බෙදීම සිග්මා x ලබා ගන්න වෙනවා මධ්‍යස්ථ සිග්මා x බෙදීම සිග්මා x ට දීලා තියෙනවා 5000 ඒක බෙදන්න ඕන 68 තේරෙනවද දැන් ලේසි නෑ 68 මේක බෙදන්නේ නමුත් බෙදන්න වෙනවා එක සැරේට 68 බෙදන්න බැරි වුණාට කමක් නෑ මගේ පුතේ කොටස් වශයෙන් බෙදන්න යට ගානේ බෙදෙන ඉලක්කමකින් උඩ ගානක් බෙදන්න අර බෙදලා දාපු උත්තරේ මම දාන්නම් පුතේ මොකද හරි ඔන්න බලන්න කීයද උත්තරේ ආයෙත් දාන්න කියන්නේ 70 63.5 කමන්නේ පුතේ චුටි වෙනස්කම් තියෙනවා කමන්නේ පුතා හරියට උත්තරේ දාන්න මට දැනගන්න ඕනි fx තීරුව අරගෙන මධ්‍යකයේ තීරුව අරගෙන ඒකෙන් fx තීරුව අරගෙන මධ්‍යස්ථානයේ සිග්මා fx බෙදීම සිග්මා පන්ති ප්‍රාන්තරය කියන්නේ මොකද්ද පන්ති පරතරයක පරතරය කියන්නේ මොකද්ද පන්තික පරම කියන්නේ මොකද්ද මේකේ මධ්‍යකය ලබා ගන්න කොහොමද මධ්‍යකය ඇසුරු කරගෙන කොහොමද දෙන ලද පන්ති ප්‍රාන්තරයක fx තීරුව හොයන්නේ fx තීරුව එකතු උපයෝගී කරගෙන මධ්‍යකය හොයන්නේ කොහොමද මේක තමයි උගන්වන්න ඉගෙන ගන්න තියෙන කාරණා දැන් අපි යනවා ඊළඟට උපකල්පිත මධ්‍යක තුලින් සැබෑ මධ්‍යක ගණනය කරන ආකාරය මොකද්ද පුතේ මධ්‍යක වෙන්නේ අනිත් ක්‍රමය තමයි උපකල්පිත මධ්‍යක තුලින් සැබෑ මධ්‍යක සෙවීම දැන් මම යනවා මගේ පුතත් එක්ක වෙන ගානකුයි මේ ගානකුයි දෙකම හදලා මේකෙදී ඔන්න මම නැවත වතාවක් පුතේ මම ඔයාලට කියනවා දැන් මේ මොකද අවසන් කරපු මධ්‍යන්නේ හොයපු උත්තරේම තමයි එන්නේ මේ අනිත් ක්‍රමයට කරාට මේ පදපු උත්තරේම තමයි එන්නේ ඔන්න මම පුතාලට කරොත් එහෙම මෙන්න මෙහෙම ගන්න හොඳට අහගෙන මොකද්ද මේ උපකල්පිත මධ්‍යන්නේ තුලින් සැබෑ මධ්‍යන්නේ සොයනවා කියන්නේ මෙන්න මෙහෙම මේ දෙන ලද පන්ති ප්‍රාන්තර සමූහයේ කෙනෙක්ව අපි ගන්නවා එක මධ්‍යන්නයක් අපි ගන්නවා මධ්‍ය අගයක් ගන්නවා ඔයා තමයි උපකල්පිත මධ්‍යය උපකල්පනය කරනවා කියන්නේ පුතේ හිතනවා කියන එක හිතන මධ්‍යය නමුත් ඔයා දන්නවනේ අපි හිතන හැමදේම නිවැරදි නෑ අපි හිතන හැමදේම නිවැරදි නෑ ඒ හිතන දේ තුළ තියෙන වැරදිභාවය නිවැරදි කරනවා අපගමන මධ්‍යයක් කියන එක. ඒ කියන්නේ පුතේ අපි හිතන එක තනි බොරුවක්. ඒ බොරුව නිවැරදි තත්ත්වයට පත් කරන්නේ අපගමන මධ්‍යයක්. තවදුරටත් කියනවා නම් අපි හිතන එක ඇත්ත උත්තරයට වඩා ගොඩක් ලොකුයි නම්
අපි හිතන එක ඇත්ත උත්තරයට වඩා ලොකුයි නම් අපගමන මධ්‍යන්නේ ගාන්ට ඍණ ඇවිල්ලා අඩු කරලා දානවා. අපි හිතන එක චූටිම චූටි එකක් නම් ඇත්ත ඊට වඩා ලොකුයි නම් අපි හිතන එක පොඩි නම් ඇත්ත එක ලොකුයි නම් අපගමනයට ගාන්ට එනවා අපගමන මධ්‍යන්නේට තන අරගෙන මඩිපාඩුව පුරවන. එහෙනම් උපකල්පනය කියන්නේ අපි හිතන මහා පට්ටපල් බොරුවක්. අපගමනය කියන්නේ බොරුවේ තියෙන වැරදි බව නිවැරදි කරන මධ්‍යන්නේ අපගමන මධ්‍යය. අපි හිතන එක ලොකුයි නම් අපගමනය ඍණ ඇවිල්ලා ගානට අඩු කරලා දෙනවා. අපි හිතන එක පොඩි නම් අපගමනයට ධන ඇවිල්ලා ගානට මදිපාඩුව පුරවලා අඩු කරලා අප්පාදු කරලා සුළු කරලා උදේ අපි දැන් හොයපු සිග්මා එෆෙක්ට් බෙදීම සිග්මා එෆෙක්ට් කියන සූත්‍රයට වෙනවා. මොන බලන්නේ මොන මම ගානක් හදලා බලාගෙන ඉන්න එක හදන විදිය. හිතන්න පුතේ තරහ විභාග ප්‍රශ්න පත්‍රයකට ළමයි ලබා ගන්න ලකුණු තමයි මේ තියෙන්නේ. මේ තියෙන සිසුන් ගණන. නහන්න ළමුන් සහ සිසුන් ගණන. බලාගෙන ඉන්න හොඳ අවධානයෙන් බිඳුවේ සිට 10 දක්වා 10 සිට 20 දක්වා 20 සිට 30 දක්වා 30 සිට 40 දක්වා 40 සිට 50 දක්වා. හරිද? මෙන්න බලන්න පුතේ අපි මෙතනදී ලබා ගන්නවා ඔන්න මෙතනින් 10ක් එනවා. මේක 7යි මේක 3යි. මෙතන 8යි මෙතන 2යි. මම නිකමට අපිට කතාවක් අහනවා පුතා මේකේ. කවුද මේකේ මාතපන්තිය වෙන්නේ? මාතපන්තිය කියන්නේ පැතිබ සංඛ්‍යාතයක් ඇති පන්තිය. මේ සංඛ්‍යාතයේ වැඩිම තියෙන පන්ති ප්‍රාන්තරයේ මාතපන්තිය ඒක තමයි පුතා 20 සිට 30 දක්වා. 20 සිට 30 දක්වා. මේකට අදාළ නෑ. මම මේ වෙන කතාවක් ඇහුවේ පුතාට මතකද කියලා ක්ලික් ගන්න පුතේ. ඔන්න අල්පිත මධ්‍යන්නේට මම යනවා මෙන්න මේක. අනිවාර්යයෙන්ම පුතේ එයාට අර තීරුව ඕනේ. මොකද්ද තීරුව? අර මම කතා කරේ මධ්‍යකයේ තීරුව. කොහොමද පැටියෝ මධ්‍යකයේ තීරුව ගන්නෙ? පරතරයෙන් භාගයක් අවමයට එකතු කරන. කවුද මෙයාලා පරතර? පරතරය 10යි, පරතරය 10යි, පරතරය 10යි, 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 10යි. පරතරයෙන් භාග 5යි, 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 5යි. 5 එකතු කරා. බිඳුවට 5ක් එකතු කරාම 5යි. 10ට 5ක් එකතු කරාම 15යි. 20ට 5ක් 25යි. 30ට 5ක් 35යි. 40ට 5ක් 45යි. දැන් අපි මේ x තීරුවනේ මේක f තීරුවනේ කලින් ගණන් අපි කරේ ගම මධ්‍යන්නේ හෙව්වේ f තීරුවයි x තීරුවයි ගුණ කරනවා. අපි ටක්කාලයක ගුණ කළා. ඒ විදිහට මධ්‍යන්නේ එක සැරයක් හොයලෙමු. එහෙම එතකොට පුතාට තර්කානුකූලව වෙනුනේ මේ ක්‍රමයටයි අර ක්‍රමයටයි දෙකටම එක උත්තරයක්. බලන්න තුන්වර fx තීරුවනේ දැන් මේ ගානට fx තීරුව ඕනේ නැහැ. මොන විදියටද? ඔබ කල්පිත මධ්‍යන්නේ තුලින් සැබෑ මධ්‍යන්නේ වෙනකොට fx තීරුව ඕනේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ මේ ක්‍රමෙන් කියත් අර ක්‍රමෙන් කියත් එකම උත්තරේ එන බව. මේ ක්‍රමයේ තියෙන වාසිය මොකක්ද කියලා මම පුතාට දෙන්න කියලා දෙන්න. ඉතින් අපි fx තීරුව ගමු. තුන්වරක් 5 15යි හතරක් 5 35 5 තුනක් ඉදිරියේ හතරක් 1 8යි 3යි 10යි 25 සරක් 10 250යි 8 වරක් 5 40 බිඳුව 4ක් ඉදිරියේ 8 වරක් 3 24 4යි 28යි දෙවරක් 45 9යි ඔන්න පුතේ සිග්මා fx එනවා 5යි 5යි 10යි බිඳුව එකක් ඉදිරි 2යි 7යි 15යි 9යි 24යි 4 දෙකක් ඉදිරි 3යි 5යි 7යි 740යි සිග්මා කියලා කියන්නේ තීරුව එකතුව ඔන්න බලන්න 3යි 7යි 10යි 10යි 20යි 10යි 30යි අන්න පුතේ මධ්‍යන්නේ දැක්කද ඔන්න දැන් හොයනවා මධ්‍යන්නේ උනේ මම මේ විදිහට හොයලා තියෙනවා මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f දර සිග්මා fx වලට වැටෙන්නේ 740 පුතේ සිග්මා f වලට වැටෙන්නේ 30 යට ගානයි උඩ ගානයි දෙකම 10න් බෙදුවම චුට්ටක් වේගෙන් හදනවා කලින් කියලා දෙන්න එකක් නිසා යරට 3 එනවා උඩට 74ක් එනවා තුන්වර 2 6යි 14ට තුන්වරක් 4 12යි 14ට තුන්වරක් 4 12යි දෙකක් ඉතිරි 20ට තුන්වරක් 6 18 දෙකක් ඉතිරි 20ට තුන්වරක් 6 18 වටේලා ගත්තම 24.7යි කියලා උත්තරේ සාමාන්‍යයෙන් මේ පන්ති ළමෙක් ලබා ගන්න ලකුණු ගන්න 24.7යි. දැන් මේ මොන ක්‍රමයේද? අපි මෙතෙක් පත්තපතුරු ගහපු මධ්‍යන්නේ සමානයි සිග්මා fx බෙදීම සිග්මා f ක්‍රමය. දැන් මම කියලා දෙන්න හදන්නේ මේ උත්තරේම ගන්න තව ක්‍රමයක්.
ඒ ක්‍රමය. දැන් පුතාලට හිතෙන්නේ පොඩ මන විකාරයක් අද ක්‍රම දෙකක්. ඒව නෙමෙයි ක්‍රම මේක නැත්තම් අරක දෙකම දැනගන්න හේතුව තමයි සමහර විදිහක ක්‍රමයේ කිව්වම ඒ ක්‍රමයට අනුව යන්න වෙනවා. එතනදී උපකල්පිත මධ්‍යයන් සමහර විට අපිට කියනවා. අන්න අසබලා උපකල්පිත මධ්‍යයන් ලෙසද. උපකල්පනය කියන්නේ මොකද්ද? බොරුවක්. ඇත්ත උත්තරේ මොකද්ද? අපගමනින් කලබල ගත්තා. ඇත්ත උත්තරේ තමයි මේ. මේ උත්තරේ එන හැටි මට පෙන්නන්න ඕන. එහෙනම් මම දැන් මේ අලුතෙන් කියලා දෙන්න යන උපකල්පිත මධ්‍යයන්ට මේ fx තීරුව කියලා එකක් එන්නේ නැහැ. එහෙනම් පීඩාකාරී, කරදරකාරී ගුණ කිරීම මේ කොටෙන් නැහැ. ඒතර ලොකු ඉලක්කම් එන්නේ. හැබැයි අලුත් තීරයක් එනවා. ඒ තීරුව තමයි පුතේ අපගමන තීරුව. අපගමනය තීරුව. අපගමනය තීරුව. අපගමන තීරුව කිව්වත් හරියි. එයාගේ සංකේතය තමයි D. එයාගේ සංකේතය තමයි D. අපගමන තීරුව. එක්කෝ මේ පන්ති ප්‍රාන්තරේ කියනවා අසවලා උපකල්පිත මධ්‍යයක් ලෙස ගන්න. අපිට කියනවා මාත පන්තියේ මධ්‍යකයේ උමා ලෙස ගන්න. පුතේ මෙන්න මාත පන්තිය මෙන්න පුතේ මාත පන්තිය දහවතාවක් එද්දු මාත පන්තිය මෙන්න මාත පන්තියේ මධ්‍යකයේ තමයි මෙන්න මේක. ආන්න ගන්න කියනවා උපකල්පිත මධ්‍යයක් ලෙස. අන්න යාම අපි කරන්නේ පුතේ කොටු කරලා උදාහරණයටම හරි උත්තර දීපු දරුවා හරි උපකල්පිත මධ්‍යයන් 25 කොටු කරලා උපකල්පිත මධ්‍යයන් 25 කොටු කරලා එයාට ඌමා කියලා දාන්න. කවුද පුතේ ඌමා කියන්නේ? උපකල්පිත මධ්‍යයන්. හිතන මධ්‍යයන් 25. හිතපු මධ්‍යයන් 25. උපකල්පිත මධ්‍යයන් 25. දැන් ලියුවා. හරි. දන්නවද පුතේ අපගමන තීරුව පුරවන්නේ කොහොමද කියලා? අර උපකල්පනය කරපු මධ්‍යයන් උපකල්පනය කරපු මධ්‍යයන් උපකල්පනය කරපු මධ්‍යයන් අනිකුත් අගයන්ගෙන් අනිකුත් මධ්‍යයන්ගෙන් අඩු කර කර ඔන්න 525 525 අඩු කරාම ඍණ 20යි 525 අඩු වුණාම ඍණ 20යි 15 25 අඩු වුණාම ඍණ 10යි 25 25 අඩු කරාම බිඳුව 25 25 අඩු කරාම ඍණ 10යි 45 25 අඩු කරාම 20 මතක තියාගන්න කොයි වෙලාවෙත් කොටු කරපු ආද්‍යවන උපකල්පිත මධ්‍යයන් තමයි අනිකුත් අගයන්ගෙන් අඩු කරන්නේ. උපකල්පිත මධ්‍යයන් අනිකුත් අගයන්ගෙන් අඩු කරන්නේ. එතකොට 25 තමයි අඩු වෙන්නේ. 5 25 15 25 25 25 35 25 කාගෙන් අඩු වෙන්නේ? කොටු කරපු ආද්‍යවන උපකල්පිත මධ්‍යයන්. ආන්ගේ තීරුවට අපි කියනවා අපගමන තීරුව. දැන් අපි ගන්නවා පුතේ සංඛ්‍යාතයත් එක්ක අපගමනයේ ගුණ කරලා ගන්න තීරුව සංඛ්‍යාත අපගමන තීරුව. දැන් කියයි සර් අපෝ ඒක ටිකක් කරදර වගේනේ. පොඩ්ඩක් ඉන්නකෝ. f එක්ක d ගුණ කරමු. f එක්ක d ගුණ කරමු. f තමයි මේ d තමයි මේ. f තමයි මේ d තමයි මේ. තුන් වරක් 20 ඍණ 60යි 40යි ඍණ 70යි මෙයා දහවරක් බිඳුව අටවරක් 10යි දෙවරක් 40යි අන්න පුතේ f තීරුවයි d තීරුවයි ගුණ කළා f d තීරුව ගන්න. දැන් මේක එකතු වුණාම ඒක එකතුව ගන්නේ කොහොමද? මේ ටික එකතු කරා බිඳුවයි 6යි 13යි ඍණ 130යි. මේ ටික වෙනම එකතු කරා ධන 120යි. පුතේ ඔයා කියන්න දැන් සිග්මන්ට් t හරිම ලේසි බලන්න. ඍණ ටික වෙනම එකතු කරා පුතේ ඍණ 130යි. ධන ටික වෙනම එකතු කරා කීයද? ධන 120යි. ඒ දෙක අතර වෙනස තමයි සිග්මන්ට් d කියන්නේ උත්තරය ඍණ 10යි. ලෝභයේ ලකුණ ඍණනේ පුතේ. ලෝභයේ ලකුණ ඍණනේ. ලෝභයේ පොඩි අඩු වෙනවා ඍණ 10යි. රයිට්? අර වගේම සිග්මන්ට් කෝඩ්. මට පුතේ මෙතන මහන්න වෙනවා උත්තරේ තීන් අරින්න. 24.7 හොඳේ. ඒක ආවේ 24.6යි කියලා. 24.6යි කියලා ආවේ. වටේලා ගත්තා 24.7 කියන. කොහොමද යා? රයිට්? ඒක උත්තරේ හරි. මෙන්න දැන් අපේ සූත්‍රය. සූත්‍රය එන්නේ මෙහෙමනේ. උපකල්පිත මධ්‍යයන්ට කලපනවා අපගමන මධ්‍යයන්. ඒක සූත්‍රය තමයි සම සමානයි උ මා ධන ආ මා
අපිට ඒක මතක තියාගන්න පුළුවන් වුණොත් සෑම කියන එක දැන් දන්නවනේ. සෑම කියන්නේ අපි හොතු මධ්‍යයන්. අරකට ගැලපෙන්න ඕන නිසා අපි ඒකට කියනවා සැබෑ මධ්‍යයන්. මධ්‍යන්නේ තමයි. ඊට අපි තව චූටි වචනයක් දාන්න ලස්සනට. පුතා 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 තමයි. එයා සුදු පුතා. මේක. ඒක මධ්‍යන්නේ තමයි. නමුත් ස්පෙෂලි යාට තව වචනයක් දෙනවා මොකක්ද? හරි උත්තරේ සැබෑ මධ්‍යය. සමානයි උපකල්පිත මධ්‍යන්නේ දන. අපගමන මධ්‍යය. උපකල්පිත මධ්‍යන්නේ කියලා කියන්නේ නම් පුතේ අර කොටු කරපු ආතේ. හවුද? 25. අපගමන මධ්‍යන්නේ හොයන්නේ සිග්මා FD බෙදීම සිග්මා FD. හරි. අපගමන මධ්‍යන්නේ හරි කොහොමද පුතේ? FD තීරු එකතුව සිග්මා FD බෙදනවා. FD තීරු එකතුව සිග්මා FD. හරිද බලන්න. මේන්න මේ 25 ඕම තියෙන හරිද? ඒකට එකතු කිරීම සිග්මා FD කියන්නේ 30යි. සිග්මා FD මේ මොහොත අනුව රිනලා. සිග්මා FD මේ මොහොත අනුව රිනලා. ඒ රිනාවේ පුතේ අපි ඉන්න උත්තරේ ඇත්ත උත්තරයට වඩා ලොකුයි. රින වලින් ලස්සනට අඩු කර. ගානට මේක මෙනු බලන්න ඉන්න. බලන්න. 25යි එහෙමම කිව්වා. ධනයි ඍණයි බෙදනකොට ඍණ හරිද? බිඳුවට බිඳුවක් කැපුණා. එකට නෑ පුතේ තුනේවා. 10ට තුමලක් ඍණ 9යි. 10ට තුමලක් ඍණ 9යි. හරිම සරලයි. ඔන්න 25යි දශම බිඳුවෙන් හරි පුතේ ඔන්න 25 අඩු කිරීම. බිඳුවයි බිඳුවෙන් බිඳුවයි දශම 3යි 3ක් අඩු කරනවා. බලන්න අඩු කරන විදිය පුතා දන්නවනේ. බලන්න බැටියෝ 10න් 3ක් අඩු කරාම 7යි. 10න් 3ක් අඩු කරාම 7යි. එතකොට මෙතන 9න් 3ක් අඩු කරාම 6යි. 10න් 3ක් අඩු කරාම 8යි. 9න් 3ක් අඩු කරාම 6යි. එතකොට මෙතන 4න් බිඳුවක් 4යි. මෙතන එන උත්තරේ කීයද පුතේ? කතා කරන්න. උත්තරය 2යි. අවසන් පිළිතුර එනවා 24.6යි කියලා 6යි 7යි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේක මෙතනට අඩු කරනවා 0.3 කියන එක. එහෙම නැත්නම් අඩු කරාට පස්සේ නාගේ 24.6යි 7යි. වටේ ලගත්තාම 24.7යි කියලා අවසන් පිළිතුරේ. මෙන්න මේ උත්තරේටම කිට්ටු වෙනවා, නිවැරදි වෙනවා, සමීප වෙනවා. නමුත් මේක ටිකක් ලොකුයි වගේ පේනවනේ. ඕනම දෙයක් ඉබනේ පුතේ. අලුත් දුණු ගමන් අපිට ඒක ටිකක් ආගන්තුක. මේකේම තමයි. රූල් පහක වගුවක් තියෙනවා. දැන් කියන්නේ කවුරුත් අහන්නේ. රූල් පහක වගුවක් තියෙනවා. මොකද්ද රූල් පහේ වගුව? නහගන්න පුතේ. පළවෙනි දෙකේ දීපු දෙක. පුතා ඒක දන්නවනේ. පළමු දෙකේ දීපු දෙක. ඊළඟේ පුතාට මධ්‍යගේ තීරුව. දන්නවනේ ඒක. මධ්‍යගේ තීරුව දන්නවා. ඒකේ කවුරු හරි කෙනෙක් කිව්වනම් කිව්ව කෙනෙක් නැත්නම් පුතාට ඕන කෙනෙක් උපකල්පනය කරලා මොකක් කරත් මේකෙන් එක බැලන්ස් වෙනවා. කොටු කරනවා උපකල්පිත මධ්‍යන්නේ කියන්නේ. එයා තුල තියෙන වැරදිභාවය නිවැරදි කරන්න වෙනවා අපගමන තීරුවයි. අපගමන එක සංඛ්‍යාතයේ ගුණ කළ සංඛ්‍යාත බලවත්. අපගමන තීරුව පුරවන්නේ කොහොමද? අනිකුත් අගයන්ගෙන් කොටු කරපු ආදයව අඩු කරනවා. 5න් 25 20යි. 15න් 25 10යි. 25න් 25 බිඳුව. 35න් 25 45න් 25 අඩු කරනවා. F තීරුවයි D තීරුවයි ගුණ කළ F තීරුව. F තීරුවයි D තීරුවයි ගුණ කළ F තීරුව. ධන ටික වෙනම එකතු කරනවා. ඍණ ටික වෙනම එකතු කරනවා. ධන ටික වෙනම එකතු. පස්සේ ඍණයි ධනයි කියනකොට ලොකේ කියලා අපුණ දාලා ලොකේකින් පොඩි එක අඩු කරනවා. ලොකේකින් පොඩි එක අඩු කරනවා. ලොකේකින් පොඩි එක අඩු කරාම ඔන්න එතකොට වෙනවා සිග්මා D ඍණ 10. සෑම සමානයි උමාතන ආම. උමා කියන්නේ කොට කරපු ආද්‍ය විසික. ආම හොයන්නේ අපගමන මධ්‍යන්නේ හොයන්නේ සිග්මා D බෙදීම සිග්මා. නින්ද බෑමඩ පෙර දෙසරයක් කියලා හිතන්න. මොකක්ද? සෑම සමානයි උමාතන ආම. මේ ෂුවර් ගාන විභාගෙට O level වලටත් එක්කම කියන්නේ. උමා 25. ආම සිග්මා D ඍණ 10. සිග්මා බිඳුව කැපෙනවා. එකට නේ 10ට 3ක් 3 9. 10ට 3ක් 3 9. අඩු කරා 24.6. 24.6 කියන එක 10ට වඩා 5ට වඩා වැඩි නිසා පිටිපස්සට එකතු කරනවා. උත්තරේ 24.7. අතුපත ගන්නකො අතට. අතුපත ගන්න මගේ පුතේ. පෙරලා ගන්නකො 93 වෙනි පිටුව. නිදර්ශන අංක 1 කියලා තියෙනවා පේනවද?
මධ්‍යගයේ සේවන සඳහා මෙන්න මෙහෙම තියලා තියෙනවා. එක්තරා ජල ව්‍යාපෘතියකින් නිදර්ශන අංක 1 පිටුවක් 93 එක්තරා ජල ව්‍යාපෘතියකින් ජලය ලබා ගන්නා පවුල් 70ක් මාසයක් තුල පළතුවචනය කළ ජලයක පිළිබඳ දත්ත පහතවකුවේ දැක්වේ. අන්තිප්‍රාන්තර 12 14 15 17 18 පවුල් ගන්න. පවුලක් පාවිච්චි කරන මධ්‍යන්න ජල ඒකක ගන්න ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. හරිද පුතේ? එතකොට මේක උපකල්පිත මධ්‍යන්න ගැන මොකුත් කතාවක් නෑ. බලන්නකො පුතේ අපිට කියනවා මෙන්න පන්ති ප්‍රාන්තරය අරගෙන තියෙනවා. තේනවද? මේකේ පන්ති ප්‍රාන්තර පළවෙනි එකේ ඊළඟට මධ්‍යගයේ తీරුව දාගෙන පුතේ. මේ රූල් මාරුණාට වැරද්දක් නෑ. මම නම් කිව්වේ යෝජනා කරේ ඉතල දීපු දෙක දාගන්න කියලා. අපන්නේ ඒකේ අපම සංඛ්‍යාතය 4 වෙනි පේජියට දාන්න. පළවෙනි තීරුවේ පන්ති ප්‍රාන්තර ඊළඟ තීරුවේ මධ්‍යගයේ තීරුව. අන්නෝනේ පුතේ මධ්‍යගයේ තීරුව කියන්නේ පරතරය හැමෝගෙම 2 2 2 2 පරතරෙන් භාගය 1 1 1 1 13ට එකක් 15ට එකක් 18ට එකක් 26ට එකක් 24ට එකක් 24ට එකක් එකතු කරලා ගන්න. ඊළඟට පුතේ මාත පන්තියේ මධ්‍යගයේ ඌමා ලෙස අරගෙන මම හිතන්නේ මේකේ මාත පන්තියේ ඔව් 26 වතාවක් එදිච්ච එක තමයි මාත පන්තිය. ඒකේ මධ්‍යගයේ 22 13න් 22 16න් 22 19න් 22 25න් 22 28න් 22 අඩු කරලා අපගමන තීරුව අරගෙන ඊළඟට සංඛ්‍යාතයත් එක්ක ඒ ගුණ කරාම ඉප්පී තීරුව හැදෙනවා. ආන්නේකේ ධන ටික වෙනමයි දෙන ටික වෙනමයි එකතු කරලා ලොකු එකෙන් පොඩි කඩු කරලා වෙන බලන්ස් එකක් සිග්මන්ට් D අරගෙන සිග්මන්ට් 70යි කියලා අරගෙන මේ ඔය තියෙන ලස්සන මධ්‍යයන්ට සමානයි. ඔක මධ්‍යයන්ට අපි ලිව්වේ සැබෑ මධ්‍යයන්ට කියලා. මොකද හරි උත්තරේ මධ්‍යයන් සමාන උපකල්පිත මධ්‍යයන්. අපි එකට කියනවා ඌමා. උම්මා නෙමෙයි හොඳේ ඌමා. ආමා කියන්නේ අපගමන මධ්‍යයන්. අපගමන මධ්‍යයන්. කාම කියන්න පුළුවන්. උමා අමා. හරිනේ? උපකල්පිත මධ්‍යයන්නේ අපගමන මධ්‍යයන්. ඒ අනුව මධ්‍යයන්ට සමානයි. උපකල්පිත මධ්‍යයන්නේ තමයි 22. ඔන්න දා. සිග්මන්ට් T බෙදීම සිග්මන්ට් කියන එක තමයි අර දාලා තියෙන සිග්මන්ට් T ද 51. සිග්මන්ට් 70. මේ පොතේ එක ෂොට් එකටම බෙදලා අරගෙන කොහෙන් අරගත්තත් දන්නේ. හොඳේ. මොන අරගෙන. ඒක අරගත්තට පස්සේ 22කින් අඩු කරනවා 7.28. අඩු කරාම 21.272. මොකක්ද අර නිකන් වැඩි ගහපු සමාන ලකුණක්. මෙන්න. උදේ මේම සමාන ලකුණ ආවා. අන්තිමටම මෙන්න මේක වැඩි දාලා සමාන ලකුණ. මොකක්ද ඒකේ කියන්නේ? ආසන්න අගයකට වැටෙවුවාම තමයි පුතේ ඒක සඳහන් කරන්නේ. සමාන නැහැ ආසන්නයි කියන්නේ. සමාන නැහැ ආසන්නයි කියන එක තමයි සමාන ලකුණට පොඩ්ඩක් පොඩි වේව් එකක් දාන්න. රැල්ල. ඒක බලන්න. එතකොට සැබෑ මධ්‍යයන් ස්වන සූත්‍රය තමයි අන්න අපේ වචනේ ආයෙත්. සැබෑ මධ්‍යයන් සමානයි A ධන සිග්මන්ට් T බෙදීම සිග්මන්ට්. what mean by A? මොකද පුතේ A කියන එකේ තේරුම ගන්න. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යයන්ය. එහෙනම් මතක තියාගන්න සූත්‍රය සෑම සමානයි ඌමා ධන ආ. සෑම සමානයි ඌමා ධන ආ. ඔන්න මම මේකේ අච්චු පොතේ තියෙනවනේ අභ්‍යාස කෘතියේ සෑහෙන ප්‍රමාණය මම ඒකෙන් ටිකක් කරන්නම් ඊටු ටික මගේ පුතාට කරන්න තියෙනවා. හරිද? කීපයක් කරන්න. මම ඉස්සර වෙලාවම පොත්තේ ගණන් ටික හදාගෙන යන්න ටිකක් දුරට. ඔක්කොම පොත්තේ ගණන් ටික නෙමෙයි. පළවෙනි එක අපි බලමුකෝ 26 තුන අභ්‍යාසය. පුතාට හදන්න දෙන්න නෙමෙයි මම කියලා දෙනවා. තව එක ගාන අවුල ලියා ගන්න හොඳට අහගෙන. ඊළඟට ආයෙත් තුන්වෙනි ගානට අපි යමු. එක්තරා රූපවාහිනී වැඩසටහනක් නරඹන ප්‍රේක්ෂකයන් 100කගේ වයස් පිළිබඳ තත්ත්වයක් ඇතුළත් වගුවක් පහත දැක්. ඒතකොට ප්‍රේක්ෂකයන් ගණන 100යි කියලා දීලා තිනවා. අපිට දැන් මේක එකතු කර කාලය නාස්ති කරන්න ඕනේ නේ. වයස අවුරුදු දීලා තියෙනවා 5 15 20 25 35 35 අන්ති ප්‍රාන්තර ටික දීලා තියෙනවා. හැටිලි පුතේ. ඊට පස්සේ අපිට මෙතන සඳහන් කරලා තියෙනවා වද මාත පන්ති කුමක්ද? මම හිතනවා මෙතන නෝනම කරුවෙක් දත්ත ව්‍යාප්තියක් දුන්නා. එයාගේ මාත පන්තිය හොයාගන්න අපහසු ළමයි කෙනෙක්. 35 සිට 45 දක්වා. very good. හොඳයි. මලීෂා. සන්දිනි මලීෂා ගාල්ලේ දරුවා. හොඳයි. ඊට තොරතුරු මාත පන්තිය කුමක්ද? මාත පන්තිය වෙන්නේ එතකොට පුතේ 35 45. මධ්‍ය ප්‍රාන්තරය ඒක.
මෙම ප්‍රේක්ෂක ගණන ඔන්න පුතේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සාමාන්‍ය දැනීම තියෙනවා. නැත්තම් මේකට උත්තර දී ගන්න බෑ. මොකක්ද කියන්නේ? මෙම ප්‍රේක්ෂකයන් අතරින් very good පුතා. මෙම ප්‍රේක්ෂකයන් අතරින් වයස අවුරුදු 25ට වඩා අඩු වයසක් ඇති ප්‍රේක්ෂකයන්ග මුළු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිශතය පුතේ හොඳට බලන්න. පන්ති ප්‍රාන්තර ගත්තම අවුරුදු 25ට වඩා අඩු වයසක් තියෙන අය තමයි අර 16 දෙනෙක් ඉන්නේ පුතේ 15ත් 25ත් අතර පන්ති ප්‍රාන්තරේ. ඒගොල්ලොයි 5යි 15යි පන්ති ප්‍රාන්තරේ 7 දෙනෙක් ඉන්නේ. අන්න ඒගොල්ලොයි දෙක එකතු කරා. 16යි 7යි එකතු වුණාම කීයද පුතේ? 16යි 7යි එකතු වුණාම 16යි 7යි එකතු වුණාම 23යි. බලන්න 16යි 7යි එකතු වුණාම 23යි. කාගෙන්ද? ඔක්කොම පිරිස කීයද? 100යි. 100න් යා 25. percentage එක බලන්න එක වැඩි කරනවා ප්‍රතිශත 100. 0.2කට 0.2 කැපුණාම 23යි නේද? 123. පුතා හරියටම හරි සෙලුත්තරේ දීපු දරුවා හරි. දැන් ඔව්. දේශික පුතත් හරි. උත්තරේ හරියටම නිවැරදි. මොනක තමයි ඒ ප්‍රශ්නේ. ඒ දෙක පුළුවන්. මාට පන්ති අහලා තිබුණා අවුරුදු 25ට වඩා අඩු පිරිස මුළු පිරිසෙන් කවර ප්‍රතිශතයක්ද කියලා අහලා තිබුණා. ඒතකොට මේ දෙක හරි. ඊළඟට අහනවා 35 45 පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන මෙම වැඩසටහන නරඹන ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවේ මධ්‍යන්‍ය වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලෙස මධ්‍යන්‍ය වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලෙස. ඒතර අපිට ඉස්සර වෙලාම සිද්ධ වෙනවා පුතා මේකට රූල් 5 වගුව ගන්න. රූල් 5 වගුව ගන්න. මතක් කරගන්න. පළවෙනි දෙකේ දීපු දෙක. එහෙම දානවා නම් එහෙම දාන්න පුළුවන්. නැත්නම් පුතාට පුළුවන් පළවෙනි පන්ති ප්‍රාන්තරේ දාලා අතිපොතේ තියෙන එකට අනුව මධ්‍යකයේ දාලා ඊළඟට අනුව අපගමනයේ දාලා ඊළඟට සංඛ්‍යාතය දාන්න. කැමති විදිහකට කරන්න. කොහොමද දාස්? හරි. එන්න බලන්න. මම නම් මේ දීපු දෙක ඉස්සෙල්ලා දා ගන්නවා පුතේ. එන්න බලාගන්න. දීපු අගයන් දෙක ඉස්සෙල්ලා දාගන්න. මොකද්ද පළවෙනි එක වයස අවුරුදු දෙලා තියෙනවා 5 සිට 15 දක්වා. හරිද? 15 සිට 25 දක්වා. 25 සිට 35 දක්වා. 35 සිට 45 දක්වා. 45 සිට 55 දක්වා. 55 සිට 65 දක්වා. 65 සිට 75 දක්වා. 65 සිට 75. ඊළඟට මම එතනින් එහාට දාගන්නවා පුතේ අනිත් තීරුව. ප්‍රේක්ෂකයන් ගන්න. කොහොමද එන්නේ? බලන්න. උඩට වෙනවා. පුතේ මේ කලබලය හදන්න යන්න එපා. ඔයා චුට්ටක් අහන් ඉන්න. අපි දැන් කතා කරනවා ඊළඟ තීරුව. අපි කියලා දීපු විදියට මධ්‍ය අගයේ තීරුව. මධ්‍ය අගය. දැන් ඉස්කෝලේ පොතේ තියෙන්නේ මේ සංඛ්‍යාතය අවදියු දෙකකට හතරකට එහා පැත්තේ ගියේ. හතරවෙනි එකට ඇවිල්ලා. කමන්නේ වෙනස් වුණාට කමන්නේ. මම ඉස්සෙල්ලා කරදරයක් නැති වෙන අච්චුපොත හරි ප්‍රශ්න පත්‍රේ හරි නැවත බල බල ඉන්නේ. දෙයක් නිසා. එක සැරේට දෙන්න දාගන්න. දැන් මධ්‍යකයේ තීරුවට යනවා. කවුද පොතේ මධ්‍යකයේ? පරතරේ 10යි 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 10යි. කියමු බලන්න යාගේ භාගය. පරතරේ භාගේ 5යි. මෙයාට 5ක් එකතු වුණාම 10යි පුතේ. මෙයාට 5ක් එකතු වුණාම 20යි. මෙයාට 5ක් එකතු වුණාම 30යි. මෙයාට 5ක් එකතු වුණාම 40යි. 50යි. 60යි 70යි. පහ එකතු කරගෙන ගියා. පරතරය 10යි. එයාගේ භාගය 5යි. පහ එකතු කර ගියා. දැන් අපිට කියනවා මේ අසවල් පන්ති ප්‍රාන්තරයේ අසවලා මධ්‍යකයේ ලෙස ගන්න. අසවල් කියන්නේ 35 45. මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍යකයේ මෙන්න මෙයාව උපකල්පිත මධ්‍යක ලෙස ගන්න කියන්නේ. ආන්නයව කොටු කරලා යාට දාන්න කොමා කියන්නේ. යාව කොටු කරගන්න අන්නයන්ට දාන්න උපකල්පිත මධ්‍යක 40. දැන් මොන තීරුව හදනවා කියන්නේ පාපුතේ අහමින්. හොඳට අහමින්. අපගමන තීරුව. D මේක x මේක f මේ පන්ති ප්‍රාන්තරයේ සංකේත x ප්‍රා x එක උඩින් ඉරි කැලේ x ප්‍රා කිසිම පොතක යාගෙන ඒකට සංකේතයක් නැහැ. මෙයා x ප්‍රා මේක f මේක x මේක d අනික
සංඛ්‍යාත අපගමනය F ගුණ කිරීම D නොහොත් FD. සංඛ්‍යාත අපගමනය කොහොමද දැන් අපගමන තීරුව පුරවන්නේ? අපගමන තීරුව පුරවන්නේ අනිකුත් අගයන්ගෙන් අනිකුත් අගයන්ගෙන් උමා අඩු කරනවා. හරිම ලේසි. 10න් 40ක් අඩු කරාම ඍණ 30යි. 20න් 40ක් අඩු කරාම ඍණ 20යි. 30න් 40ක් අඩු කරාම ඍණ 10යි. 40න් 40ක් අඩු කරාම 0යි. 80න් 40ක් 10යි. 20යි 30යි. F තීරුවයි D තීරුවයි වැඩි කරාම FD තීරුව 4ක් 3 21යි 210යි. 16 වරක් 2 32යි 320යි. 25 වරක් 10 250යි ඍණ 250. 31 වරක් බිඳුවයි 14 වරක් 10 140යි. 5 වරක් 20 මෙතෙන්ට 100යි. දෙවරක් 30යි. මේවා නැවත එකතු කරන්න වෙන බව මතක තබාගෙන එක ස්ථාන කෙලින් 10 ස්ථාන කෙලින් 100 ස්ථාන කෙලින් එක එල්ලේ ලියා ගන්න. බලන්න ඍණ ටික වෙන එකතු කරන්න. 0.0.0 2 1 3 5 8යි 3 2 5 2 7යි ඍණ 780. දැන් ටික වෙන එකතු කරනවා 140 60යි 200යි 100යි 300යි. ආන්න පුතේ සිග්මා D කියලා අපිට උත්තරේ එනවා. සිග්මා D ලොකු එකේ ලකුණ ඍණ 0යි 8.8යි 7න් 3ක් 4යි ඍණ 480යි. එතකොට මම යනවා සූත්‍රයට. අපි පුරුදු වෙච්ච විදියට යන්න. සෑම සමානයි උම ධන අම. උම කියන පකල්පිත මන්දයන් ඒක තමයි 40. අම කියන්නේ අපි සූත්‍ර ලියලාම යමු. සිග්මා D බෙදීම සිග්මා. හරිද? අච්චු පොතේ තියෙන ඒ තමයි සිග්මා D බෙදීම සිග්මා සූත්‍රය දැම්මත් කමක් නැහැ. ඊට වඩා මම හිතනවා අපිට මේක මතකයි. සෑම සමානයි උමා ධන අම. උමා කියන්නේ පකල්පිත මන්දයන්. අම කියන්නේ සිග්මා D බෙදීම සිග්මා. මෙතෙන්ට එනවා 40 ඒක එකතු කරනවා පුතා. සිග්මා D ඍණ 480 සිග්මා D ඍණ 480 සිග්මා එකතු කරේ නෑ. අනේ එකතු කරන්න ඕනෙත් නෑ. එතන කියනවා උඩින් 100 දෙනෙක් කියලා. මොන දෙන්න 100 දාන්න. ආන්න දෙන්න සිග්මා දාන්න. සිග්මා 100. අන්න දෙන්න 100 දැම්මම උත්තරේ එනවා පුතේ 40 ඍණ දශම ස්ථාන දෙකක් දුවම 4.8යි 40යි දශම බිඳුවේ 4.8ක් අඩු කරනවා 10න් 8ක් අඩු කරාම පුතේ 2යි 9න් 4ක් අඩු වුණාම 5යි 3 අවසන් පිළිතුර එනවා 35.2යි 35.2යි කියලා මොනවත් යන්නේ ශ්‍රේණි ගත කිරීම සඳහා පවත්තන ලද පරීක්ෂණයකදී සිසුන් 240ක් දොඩ අපිට එකතු කර ඉන්න ඕනේ සිසුන් 240ක් ලබාගත් ලකුණු ඇතුළත් ව්‍යාප්තියක් පහත දැන් තුන්වෙනි ගාන පිටුවක් 95 ලකුණු දීලා තියෙනවා 0.8 9 17 18 26 පරතරය 8 තියෙනවා වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් වන පන්ති පාන්තරේ කුමක්ද වැඩිම සිසුන් පිරිසක් කියන්නේ මොන පන්තියද පුතේ? මාත පන්තිය. කවුද පුතේ? 48 වතාවක් සිසුන් යෙදিলা තිනවා 36 සිට 44 දක්වා. අතොස්නන් එක තේරුම් නැතිලයි. මේ අහන්නේ පුතේ මාත පන්තිය. මාත පන්තිය අහනවා වෙනස් විදිහකට. මොකද්ද? වැඩිම සිසුන් ප්‍රමාණයක් නිරූපණය කොට ඇති පන්ති ප්‍රාන්තරේ කුමක්ද? 36 සිට 44 දක්වා. මාත පන්තියේ මධ්‍ය අගය. මාත පන්තියේ මධ්‍ය අගය. නර පන්ති ප්‍රාන්තරේ මධ්‍යගේ සතදී ආයිත් අතුරු දාන. බලන්න මාත පන්තියේ මධ්‍යගේ උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන තේරුණාද පුතේ? මාත පන්තියේ මධ්‍යගේ උපකල්පිත මධ්‍යයන් ලෙසගෙන සිසුවෙකු ලබා ඇති මධ්‍යන ලකුණු ප්‍රමාණය සිසුවෙකු ලබා ඇති මධ්‍යන. ඒතකොට පුතේ පන්ති ප්‍රාන්තරේ මධ්‍යගේ ගන්න වෙන්නේ මාත පන්තියේ මධ්‍යගේ. එහෙනම් අපිට ඒක හදන්න වෙනවා. මොන බලන්නකෝ. දැන් මාත පන්තිය හරිනේ. මොන අපි රූල් අහේ වගුව ගහගන්න. මේ කතා කරන්නේ 26 3 අභ්‍යාසයේ තුන්වෙනි ගාන. මොන පළවෙනි රූල් දෙක මම තීරණය කරා කීපු දෙන්නට. එකක් තමයි ලකුණු අනිත් එක තමයි සංඛ්‍යාතය. එකක් තමයි ලකුණු අනිත් එක තමයි සංඛ්‍යාතය.
ඔන්න බලන්න. බිඳුවේ සිට 10 දක්වා 9 සිට 17 දක්වා 18 සිට 26 දක්වා 27 සිට 35 දක්වා 36 සිට 44 දක්වා 45 සිට 53 දක්වා 54 සිට 62 දක්වා 63 සිට 71 දක්වා 72 සිට 80 දක්වා. ඔන්නෝක තමයි පුතේ පන්ති ප්‍රාන්තර ටික. කම්මැලි නැතුව ඉතින් මේව ලියන්න පුරුදු වෙන්න ඕනේ. යට මේ 11 ඊළඟට 14 23 33 48 ඊළඟට 39 18 15 දැන් අපිට සිද්ධ වෙනවා මධ්‍යගයේ තීරුව පුරවන්න. දැන් මම පුතේ කියලා දීපු කියන්නේ ක්‍රම නිසා බලන්න කොච්චර කාලේ පිළිවෙනවද කියන්නේ. දෙන්නේ එකතු කරලා දෙකට බෙද ඉන්න ළමයි තාම ඉන්නවා මහ ලොකු පම්පෝරි ගන්න සර්ලගේ පන්ති. දරුවට කෙනෙක් ක්‍රම උගන්වන්නේ සර්ගේ ලොකුව විතරක් දොඩොඩොයි. සර්ටත් ඒක ලොකුයි ඒ ළමයින්ටත් ඒක ලොකුයි අන්තිමට විභාගෙට ඒව නෙමෙයි ඕන පුතේ. කෙටියෙන් නිවැරදිව ගාන හදන්න පුළුවන් ක්‍රමයයි වැඩ. පරතරය 8යි. එයාගේ භාගේ දෙකට බෙදුවාම 4යි. බිඳුවට 4ක් එකතු කරලා පොඩ්ඩ පුතේ මධ්‍යගයේ 4යි 13යි 22යි 31යි 40යි 49යි 58යි 67යි 76යි 4 එකතු කරා. දැන් අපිට කියනවා පුතේ මෙන්න මේ අසවලා උපකල්පිත මධ්‍යයක් ලෙසට. කවුද? මාත පන්තියේ මධ්‍ය අගය. ඔන්න තියෙනවා කොටු කරා යට උමා කියන ලිපි. ඔන්න ඊළඟට අපි ගන්නවා අපගමන තීරු. අපගමන තීරු. මේක මධ්‍යගයේ x තීරුව. සංඛ්‍යාතයේ තීරුව. අධි ප්‍රාන්තරයේ සමා තීරුව. ඊළඟට සංඛ්‍යාත අපගමන තීරුව අපි එකට කියනවා සංඛ්‍යාත අපගමන තීරුව FD තීරුව. සංඛ්‍යාත අපගමන තීරුව. ඒක FD තීරුව. F තීරුවයි D තීරුවයි ගුණ කරලා ගන්න තීරුව FD තීරුව. පැහැදිලිද පුතේ? ඔන්න බලන්න. දැන් 4න් 40ක් අඩු කරාම ඍණ 36යි. 13න් 40ක් අඩු කරාම ඍණ 27යි. හරිද පුතේ? ඉතින් අඩු කරන්න හැක් වෙන්න ඕන. බලන්න. මධ්‍යගය හරි නේද? ඔව්. මෙතෙන් 4ක් එකතු කරගෙන ගියේ. දැන් එතකොට මෙතෙන් එනවා 4න් 40ක් අඩු කරාම ඍණ 30යි. 13න් 40ක් අඩු කරාම ඍණ 20යි. 22න් 40ක් අඩු කරාම ඍණ 18යි. පුතේ 31න් 40ක් අඩු කරාම ඍණ 9යි. 31න් 31ක් බිඳුවක්. ධන 9යි. ධන 18යි. ධන 27යි. 36යි. FD y D y ගුණ කරනවා FD තීරුව. FD තීරුව බලන්න පුතේ පරීක්ෂණය වැඩි කරන්න ඕනි වරද්ද ගන්න එපා. බලන්න 15 6 90 බිඳුව 9ක් ඉදිරි. 15 3 45යි 9යි 54යි. ඍණ 540යි. නොම ටික වදකාර ගණන් එනවා. ඒවා ඉතින් දැනගන්න ඕන පුතේ මානසික ඒකාග්‍රතාවය රැකගෙන කරා. හැමතිස්සෙම නෙමෙයි සමහර ගණන් හදන්න ලේසි. ඒක බලන්න මේ 9 වරක් 9 අංශු එකකින් 1 8ක් ඉදිරි 9 වරක් 3 27 8යි 35. ඒක ලේසියව හදාගන්න. එරනම් 9 වරක් 3 27න් 7 2ක් ඉදිරි 9 වරක් 3 27යි 2යි 29. හරිද? දැන් 18 වරක් 26 වරක් ගන්න තියෙන්නේ. වැඩි කරමු පුතේ මේක 18න් 27 වැඩි කරනවා 18න් 8 වරක් 56න් 5ක් ඉදිරි 8 වරක් 1 16යි 5යි 21 එක් වරක් 7 8යි එක් වරක් 2 2යි 6යි 8යි 4යි උත්තරය ඍණ 486යි. කවුද? 18 ගුණ කළම 27යි. 8 වරක් 56න් 5ක් ඉදිරි 8 වරක් 1 16යි 5යි 21 වරක් 7 8යි එක් වරක් 2 2යි අතන 6යි මෙතන 8යි 4යි ඍණ 480. ඊළඟට 39 ගුණ කරනවා 18න් 8 වරක් 9 72න් 2 7ක් ඉදිරි 8 වරක් 3 24යි 7යි 31යි එක් වරක් 9 9 එක් වරක් 3 3 2යි 6යි 7
ඍණ 702. හරිද පුතේ? 48 වරක් බිඳුව බිඳුව. ඊළඟට 23 ගුණ කරන්න ඕනි 18. 3වරකට 24න් අතර දෙකක් ඉතිරි 3වරක් එක 3යි 2යි 5යි. දෙවරකට 16 එකක් ඉතිරි දෙවරක් එක 2යි 1යි 3. 4යි 6 5 11 එකක් ඉතිරි 410. මෙතෙන්ට එනවා 410. හරිද පුතා? ඊළඟට 14න් ගුණ කරන්න ඕනි. ඊට මැදි නිසා පුතේ මම මේ ටික මකනවා. බලන් ඉන්න පුතාලා හදන්න මම හදන්නම්කෝ. ඊළඟට ඔයා තනියෙන් හදන්න දෙන්න මම. 28 ගුණ කරනවා පුතේ 14. 4 වරක් 7 28 එකට දෙකක් ඉතිරි 4 වරක් 2 8යි 2යි 10. එක් වරක් 7යි එක් වරක් 1 8යි 7යි 2. උත්තරය ධන 278. ඊළඟට 11 වරක් 66න් 6ක් ඉතිරි 11 වරක් 3 11 වරක් 3 33යි 39. හරිද පුතේ? 309. ඔන්න දැන් මේක මම නැත්නම් අපිට සූත්‍ර ලියන්න ඉන්න නෑනේ. ඒ වගේ වැඩ කරගත්තා. හරි. මම කිව්වේ එහෙම වාත ගණන් හිතපු ගමන් එනවා. නැවතත් කියනවා මේක පොතේ අංශුපතේ මෙහෙම අපිට විභාග ප්‍රශ්න පත්‍රයේදී මෙහෙම කාලේ නාස්ති වෙන ගණන් දෙන්නේ නැහැ. මොකද යා ටයිම් එක මැනේජ් කරන්න එපා. මේක විනාඩි 10කින් හදන්න පුළුවන් ගන්න. දැන් ඉතින් පෙළ පොතේ පුතාට එහෙම දීලා නැහැ. කාලය පරිමෙන් පාවිච්චි කරලා පුතාගේ ස්පීඩ් එක ගණනය කිරීමේ හැකියාව වුණු කරන්න තමයි මේක වැඩියෙන් දීලා තියෙන්නේ. මේ ටික එකතු කරනවා 6යි 2යි 8යි 1යි 9යි 4යි 8යි 12යි 5යි 17යි එකක් ඉතිරි 6යි 10යි 17යි 3යි 20යි ඍණ 2079 7යි 4යි 11යි 19යි 25යි 5 හරිද 7යි 4යි 11යි 19යි 25යි 5 දෙයක් ඉතිරි 11යි 12යි 19යි 28න් 8 දෙයක් ඉතිරි 4යි 8යි 13. ඉතින් පුතා මෙතනින් පේනවා සිග්මා FD. හරිද? සිග්මා FD කියන්නේ FD දිරුව එකතුව. 9න් 5ක් 4යි 9න් 5ක් 4යි 7න් 8ක් බෑ පුතේ 17න් 8ක් 9යි. මෙතන 9න් 3ක් 6යි 1ක් බිඳුවයි ඍණ 694. මේක අපි කොහොමද එකතු කළා දන්නවනේ පුතේ සිග්මා FD ඊදෙනෙත් කොහොම ගන්න පරීක්ෂණය 240ක් 240ක් මේක තමයි සිග්මා පරාද එකතු කරලා ඕනේ ගාන චුට්ටක් උඩින් කියවුවම ඒක ගොඩක් දුරට තියෙන්නේ 240 දැන් ඇක්ටිවෙන් අපි ගාන හදලා තියෙන්නේ සංකීර්ණ නැහැ. එතන දැන් යනවා සූත්‍රය. මොකද්ද පුතේ? සෑම සමානයි උමාද නාම. එහෙම නැත්නම් සැබෑ මධ්‍යයට සමානයි ඒ තම සිග්මා දී බෙදීම සිග්මා කවුද ඒ කියන්නේ? ඒ කියන්නේ උපකල්පිත මධ්‍යය. මේ මොහොතේ උපකල්පිත මධ්‍යයන්නේ 40. එයා 40යි. සිග්මා D කියන්නේ ඍණ 694 එක බෙදනවා සිග්මා F කියන්නේ 240. ඔන්න උඩයි යටයි එකම ගානකින් බෙදලා කුඩක් කරන්න පුතේ. බිඳුව කපලා දශම දාක් තියෙනවා. යට එක්කිනා බිඳුව කැපුවා කියන්නේ 10 බෙදුවා. උඩ එක්කිනා 10 බෙදුවා කියන්නේ දශම ස්ථානයක් තියෙනවා. උඩ ගාන 10 බෙදුවා කියන්නේ දශම ස්ථානයක් තියෙනවා. යට ගාන 10 බෙදුවා කියන්නේ බිඳුව කැපුවා. එතකොට දැන් 4ෙන් බෙදමු. 4 වරක් 6 24. 4 වරක් ඍණ පුතේ දැන් මේක ධනයි ඍණයි බෙදනකොට ඍණනේ. 4 වරක් 1 4යි දෙකක් ඉතිරි 29ට 4 වරක් 7 28යි. දශම දත්වා එකක් ඉතිරි 14ට 4 වරක් 3 12යි. දෙකක් ඉතිරි 20ට 5යි. මෙන්න මෙතන 40 එනවා. චොටි දෝෂ ඇති පුතේ බෙදනකොට පුතා හදාගෙන යන්න. කන්නේ කිරීම වල ගණනක් තුනම මට ඊළඟ දවසේ කියන්න දැන් මොකක් කලබලේ කෑ ගන්න යන්නේ. හොඳට අහන්න. 6 වරක් 2 12යි. 6 වරක් 2 12යි. 5ක් ඉතිරි 53ට 6 වරක් 48යි. 6 වරක් 48යි. තව 5ක් ඉතිරි 55ට 6 වරක් 9 54යි. එතකොට උත්තරේ වෙන්නේ 40න් අඩු කරනවා 2.8.9. අපි පැත්තකින් ලියමුනේ 40.0.0 2.8.9 අඩු කරනවා. අඩු කරනකොට 10න් 9ක් 1යි. 10න් 9ක් 1යි. 10න් 9ක් අඩු කරාම 1යි. බලන්න පුතේ 10න් 9ක් 1යි. 9න් 8ක් 1යි. මෙතන තියෙන්නේ 9න් 2ක් 7යි 3යි. අවසන් පිළිතුර එනවා 37.111 37.111 කියන. අවසන් පිළිතුරක්.
ඔනෝක තමයි පුතේ සාමාන්‍යයෙන් මේ වැඩසටහන මේ වැඩසටහන ශ්‍රේණිගත කිරීමේදී මධ්‍යස්ථ ලෙස ගන්න වෙන්නේ. මේක ඉතින් අමාරු නෑ. මෙතන තියෙන ඉලක්කම් වල හරයක් විතරයි. උදාහරණයක් දෙනකොට ඒක පොඩි කාන්තරයක් වාක්‍යයක් වගේ දැනෙන්නේ නැහැ. නමුත් මම චූටි ගණන් පුතාට දෙන්නම් මේක ඉදිරි කොටස් දෙක කරලා ඉවර කරන්න. මොකද ඉදිරි කොටස කියන්නේ? මෙන්න කියනවා ප්‍රතිකාර ඉගෙනුම් ලබා ගැනීම සඳහා අඩුණු ලබාගත් ළමුන් 130ක් වෙන් කරගත ලක්නම්. එම සඳහා තෝරාගත යුත්තේ ලකුණු කීයට අඩුවෙන් ලබාගත් සිසුන්ද? පුතා අහන්න මට අරක මකන්න වෙනවා පුතේ. බලන්න අයිසරයක් මම කියලා දීලා මම දාන්නම් මේක. සෑම සමානයි උමාද නාම. උමා 40යි. ආමාරින 690. ඒක 240 බෙදනවා සිග්මන්ට්. බිංදුව කපලා දශමිකයක් තියුවා. 69.4 24 බෙදලා. යට ගාන 4ෙන් බෙදලා. උඩ ගාන 4ෙන් බෙදුවා. ඒතර 17.35 ආවා. ඊළඟට පුතේ 6ෙන් බෙදුවා. 2.9 ආවා. ඒක අඩු කරාම 37.1 ආවා. තේරුණාද? දැන් අහන ප්‍රශ්නේ. මේ ඇසුරු කරගෙන ප්‍රශ්න අහනවා. මේකේ ප්‍රතිකාර වැඩසටහනක්. ඒ කියන්නේ ප්‍රතිපෝෂක වැඩසටහනක් ගන්න යනවා. ඒ ප්‍රතිපෝෂක වැඩසටහන තෝරගන්නේ අඩුම ප්‍රතිකාරයේ ඉරුම් ලබා දීම සඳහා අඩුම ලකුණු. ඒ කියන්නේ ප්‍රතිකාරයක් දෙන්න. අඩුම ලකුණු මට්ටමේ ඉන්න ළමයි ටික තෝරගන්නවා. ඒකෙන් ළමයි 130ක් ගන්න කියලා කියන්නේ. අඩුම ලකුණු ලබාගත් ළමයි 130. අපි බලන්න ඕනේ පුතේ රෝමිලක්කන් තුන දාලා. ඔන්න ළමයි 240ක් කියන්නේ. ඕකෙන් 130ක් ගන්න කොහොමද? දැකද පුතා? දැකද 240 මේ බින්දුව කරනවා මේ බින්දුව තුන්වරක් 4 12න් දෙක ඉදිරි තුන්වරක් දෙක 6 1 7. තෝරා ගන්නා ළමන් ගන්න කීයද? 72. අඩුම ලකුණු ගත්ත ළමයි තෝරනවනම් උඩ ඉඳලාද තෝරන්නේ යට ඉඳලාද තෝරන්නේ? උඩ ඉඳලා. ඇයි? උඩ තමයි අඩු ලකුණු තියෙන්නේ. අඩු ලකුණු දෙන ළමයි ගන්න ඕනේ 72. 240ක් ළමයි හිටියා. ඒකෙන් 130ක් තෝරන්න. තෝරා ගන්නා ළමුන් සංඛ්‍යාව 130ක්. ඒ කියන්නේ 240න් 130ක් කියන්නේ 72 දෙනෙක්. බලන්න පුතේ. මෙතන 15යි. 18යි මෙතන 33. 33යි 30යි 63යි 9යි 72. හරියටම හරි. මේ ටික එකතු කරාම ළමයි 72 කම්ප්ලීට් වෙනවා. 130ක ළමයි තෝරා ගන්න නම් මේ මට්ටම තමයි ගන්න වෙන්නේ. වැඩිම ලකුණු ප්‍රමාණය උන්ගේ තියෙන්න ඕන කියේ 26. අපේ ගහන ප්‍රශ්න තෝරා ගන්න ළමුන්ගේ වැඩිම ලකුණු ප්‍රමාණය 26. කියන්නේ ලකුණු 26ක් තියෙන ළමිනා මේ ප්‍රතිපෝෂණ වැඩසටහනට තෝරගන්න. ප්‍රතිකාර වැඩසටහනට තෝරගන්න. ප්‍රඥාන්ති ඒ සඳහා තෝරාගත යුත්තේ ලකුණු කීයට වඩා අඩුවෙන් ලබාගත් සිසුන්ද 26ට වඩා අඩු කියන්නේ පාපුකේ 27ට වඩා අඩු 27ට වඩා අඩු ඔක්කොම ටික තෝරගන්න. එම නිසා මේකට ලියන්න ඕනේ ඊතලේ දාලා තමයි තෝරාගත් ළමුන් ගන්න. තෝරාගත් ළමුන් ගණන. එම නිසා තීරණය කරා කියන ලකුණු 27ට අඩු අය තමයි ගන්න ඕන. තෝරගන්න ඕන ලකුණු කීයට අඩුද පුතේ? උපරිම ලකුණු මට්ටම 26 නම් 27ට අඩු අය තමයි තෝරගන්නේ කියන්නේ. අත උස්සන්න එක තේරුනේ නැති අය. මේ අහන්න. මේ විෂය පොඩි ප්‍රතිකාර වැඩසටහනක් කරන්න යනවා. දරුවන් දියුණු කරන්න හදන ලකුණු මට්ටම වැඩි කරන්න හදන. ඒකේ තෝරගන්නලු අඩුම ලකුණු ගන්න ළමයි මුළු ළමයින්ගෙන් 130. තෝරගන්නා වූ ලකුණු ගන්න බලන්නේ සියලු ළමුන්ගෙන් 130ක් බලන්න. ඒ 72 තෝරන්නේ අඩුම ලකුණු ගන්න ළමයි. ඒ නිසා උඩ ඉඳලා පල්ලෙහාට එකතු කරනකොට 72 අහුවෙන්නේ මේ ටික ගත්තට පස්සේ. මේ ටික ගත්තට පස්සේ 72 අහුවෙනවා කියන්නේ එහෙනම් 26ක් ගත්ත ළමයිනුත් අපි අරගෙන යන්න ඕනේ. 18 26 9 17 කියන මේ පන්ති පාන්තරවල ඉන්න ඔක්කොම ළමයි අරන් යනකොට ප්‍රතිකාර වැඩසටහන. එතකොට ප්‍රතිකාර කරන්න ඕනේ නැත්තේ කාටද? ලකුණු 27ක් ගත්ත උන්ට ඕනේ. එහෙනම් කාට වඩා අඩු ලකුණු ලබා ගත්ත අයද තෝරගන්න. ලකුණු 27ට වඩා අඩු වෙන ගත්ත අය තමයි මේ වැඩසටහන තෝරාගන්න යුත්තේ. ඉහළම ලකුණු ලබාගත් 120කට වඩා ඉහළම ලකුණු ලබාගත් 120කට විශිෂ්ට ශ්‍රේණිය හිමිනේ නම් මේ සඳහා තෝරාගත් යුතු ලකුණු කීයට වඩා වැඩි ලබා ගන්නයි. එහෙනම් එතනදිත් අපි ගන්න ඕනි
ඉහළම ලකුණු ලබාගත් පිරිස. ඉහළම ලකුණු ලබාගත් පිරිස. මෙන්න 240න් 100න් 20ක්. මේ බිඳුවට මේ බිඳුව කපනවා. මේ බිඳුවට මේ බිඳුව කපනවා. දෙවරක් 4යි, දෙවරක් 2 4යි. තෝරගන්නවා 48 දෙනෙක්. දැන් මේ පිරිස තෝරගන්නේ සම්මාන දෙන්නනේ. යට ඉඳලා වැඩිම ලකුණු 48. ඔන්න බලන්න. 4යි 1යි 5යි. 1යි 1යි 2යි 25. 25 ඉඳලා 28 අන්න ඉන්නවා පුතේ. අන්න මෙතන ඉන්නවා 48 දෙනෙක්. ඔන්න තෝරගන්න ඕන වැඩිම ලකුණු ප්‍රමාණය, අඩුම ලකුණු ප්‍රමාණය. කීයද? 54කට වඩා වැඩි වෙන්න ඕන. ලකුණු 53ට වඩා පුතේ. 54 නෙමෙයි 53ට වඩා වැඩි වුණොත් තමයි සම්මාන ලැබෙන්නේ. එළ තමයි විශේෂ සම්මාන ලැබෙන්නේ. ඊට වඩා වැඩියෙන් ලබා ගත යුතුද? ඒ නිසා ලකුණු 53ට වැඩි අයට තමයි විශිෂ්ට සම්මාන හිමි වෙන්නේ. ලකුණු 53ට වඩා වැඩි අයටයි විශිෂ්ට සම්මාන හිමි වෙන්නේ. වැඩිම ලකුණු ගත්ත බල අල්ලහන් 120. ලකුණු නමුන්ගෙන් 120ක ප්‍රමාණයකට තමයි මේකේ දෙනවා කියලා කියන්නේ මොකද්ද? දෙනවා කියනවා පුතේ විශිෂ්ට සම්මාන. විශිෂ්ට ශ්‍රේණි හිමි වෙනවා. ඒ කියන්නේ පුතේ හොඳම පන්තිය තෝරගන්නේ අන්නේ ඒගොල්ලෝ. මොකද බෙස්ට් ක්ලාස් එකට තෝරගන්නේ වැඩිම ලකුණු ගත්ත 40 120ක් කියන්නේ ලකුණු 40ක්. යට ඉඳලා යනගෙන ආව 40ට අහු වෙන්නේ මේ මාජී. මේ මායිම 54. 54 කියන්නේ 53ට වඩා වැඩියෙන් ලකුණු ලබා ගන්න අය. 53ට වඩා වැඩියෙන් ලකුණු ලබා ගන්න අය තමයි එකයි ඉතිරෙන්නේ. එහෙනම් චුට්ටක් මතකයේ එන්න එක ටිකක් විතර ලේසි ගානකින් අපි වැඩේ පටන් ගමු. පුතේ දෙවෙනි ගාන අපි ආයෙ කරන්න ඕනේ නැහැ පුතා දැන් කරාට පස්සේ උනේ. දැන් දෙවෙනි ගාන හොඳ පුතා වගේ හදන්නකො මම විනාඩි 5ක් දෙන්න. හැබැයි පැත්තට අවධානය දෙන්න. කවුරුත් චුට්ටක් නවත්තන්න පුතේ. නහගන්න. පුද්ගලික ආයතනයක කාර්ය මණ්ඩලය වර්ෂයක් තුළ ලබාගත් මාඩු දින ගණන ඇසුරින් පහත වගුව සකසා ඇත. අපිට කියනවා පුතේ නිමාඩුගත් දින ගණන දීලා තියෙනවා සේවක සංඛ්‍යාව දීලා තියෙනවා. ආයෙත් කියන්න ඕනද පුතේ කැප් එක ඔන් කරන්න කියලා කියන්න ඕනනේ. හොඳයි. දින 6කට අඩුවෙන් නිමාඩුගත් අයට විශේෂ ත්‍යාග දීමට අපේක්ෂා කෙරෙන ත්‍යාගලාභී සංඛ්‍යාව මුළු සේවක පිරිසෙන් කිනම් ප්‍රතිශතයක්ද? ත්‍යාගලාභීන් ඉන්නෝ කී දෙනෙක්ද පුතේ? දින 6කට වඩා අඩුවෙන්. අපිට පේනවානේ මේ තියෙන දින ගාන 6කට වඩා අඩුවෙන් ත්‍යාගලාභීන් ඉන්නේ එතකොට 5 දිනයි පුතේ. ඔන්න ඒක කී දෙනාගෙන් 5 දෙනෙක්ද? ඔක්කොම ශ්‍රේවකයන්ගෙන් 5 දෙනෙක්. ඔක්කොම ශ්‍රේවකයෝ ඉන්න ගාන මෙතන දීලා තියෙනවද පුතේ? නැහැනේ. අපි එකතු කරන්න ඕනේ. 5යි 15යි 20යි 20යි 40යි 59යි 59යි 65යි 70යි. බලන්න පුතා මුළු පිරිස 70යි. අයි කියනවා උදාහරණයක් ඉන්න 5යි 15යි 20යි 20යි 40යි 51යි 59යි 65යි 70යි. මුළු පිරිස 70යි. එතන රෝමෙලක් නම් එක මම මෙතන හදනවා. 70න් 5 දෙනා නම් ප්‍රතිශතය බැලුවාම 100%යි. දැකද? ඔන්න බලන්නකෝ 0.01යි කියලා දීලා තියෙනවා. අපි බලමුකෝ මේ බිඳුවට මේ බිඳුව කපනවා 5 වරක් 10 ප්‍රණාමයි ඒක බෙදනවා අපි. අන්න පුතේ චුටි තැනක වැරදීමක් වෙලා තියෙනවා මගේ පුතාට. 70න් 50 නම් 5ක් නම් 70න් 5ක් නම් 100ද කොච්චරද? බිඳුවට බිඳුව කැපුවා 5 වරක් 10 ප්‍රණාමයි 4ක් 7 49යි. දශමයක් දෙවුවා එකක් ඉදිරි පුතේ 10ට 4ක් එක 7යි 7යි 3ක් ඉදිරි 30ට 4ක් 4 28යි. එතකොට අපි ඔය ප්‍රමාණයෙන් නවත්තන්න ඕනේ. 7යි දශම මගේ පැටියට ඇවිල්ලා තිබුණේ 0.0 දශමනේ. එතකොට ආගේ උත්තරේ වැරදි. මට වැරදිම උනේ සම්පූර්ණයෙන්ම ගන්න කොහේ හරි තැනක එක දශම ස්ථානයක වැරද්දක් මේ 10යි ගුණ කළා නෑ ඔය. බිඳුවට බිඳුව කැපුවා 5 10යි 50යි කියලා නෙමෙයි අරන් තියෙන්නේ 5යි කියලා. එතකොට පුතාගේ උත්තරේ 10කින් බෙදෙන. උත්තරේ දීපු දරුවට මම කිව්වේ
ඊළඟට අහනවා පුතා දින 6කට අඩුවෙන් අය අංක 1 ඕක නෙමෙයි 1 2 පුතේ රොබිලක්ක දාන අංක 2 රොබිලක්ක 2 ඔය මම එක මෙතනින් ලියන්න මොකක්ද 1 තමයි මාත පන්තිය කාවද මාත පන්තිය මෙම ව්‍යාප්තියේ මාත පන්තිය කියන්නේ පුතා වැඩි වාර ගණනක් ඇතුළු පන්ති ප්‍රාන්තරයේ මෙති 20 වතාවක් ඇතුළේ පන්ති ප්‍රාන්තරයේ 12 සිට 18 දක්වා මාත පන්තිය 12 සිට 18 දක්වා අපිට පළවෙනි ප්‍රශ්නේ මගේ ඇරුණා ඒක මම දෙවනුව උත්තර දුන්නා දෙවෙනි ප්‍රශ්නේ තමයි දින 6කටත් වඩා අඩුවෙන් පැමිණි පිරිස මෙන්නනවා මෙම දින 6කට වඩා අඩුවෙන් නිවාඩුගත් අයට විශේෂ ත්‍යාගදීපට අපේක්ෂා කරනවා. ඒ පිරිස කවර ප්‍රශ්නයක්ද කියලා අහනවා. මුළු පිරිස 70යි. දින 6කට වඩා අඩුවෙන් ගත් අයගේ 5 දෙනෙක් 70න් 5 ප්‍රතිශතය බලන්න වැඩි කරනවා. 100%. බිඳුවට බිඳුවක් කැපුණා. 5 10 50යි. 7ෙන් බෙදුවා. 54ක් අත 49යි. 1.7 7.14යි ප්‍රතිශතයක් වශයෙන් ගත්තම තවත් එහාට යන්න පුළුවන්. ඊළඟට අහනවා පුතා 18 27 පන්ත්‍රාන්තරයේ මධ්‍යගයේ උමාලෙසගේ සේවකගේ මේ වර්ෂය තුලදී ලබා ඇති මධ්‍යම නිර්මාණ ගණන කරන එක. මොන බලන්න පුතා අපිට කියන්නේ කවුද පන්ති ප්‍රාන්තරයේ 18 27 ඔන්න කොහොමද අපිට මධ්‍යගයේ තීරුව හදන්න වෙනවනේ පුතේ. කවුද මධ්‍යගයේ කියන්නේ? පුතා දන්නෝ පරතරය. අන්න හරි. පරතරය 6යි. very good. පරතරය 6යි. යාගේ භාගය 3යි. 3 එකතු කරලා මෙයාට 3ක්, මෙයාට 9යි, මෙයාට 15යි, මෙයාට 3ක් 21යි, මෙයාට 3ක් 27යි, මෙයාට 3ක් 33යි, මෙයාට 3ක් 39යි. ඔන්න වෙනවා. ඊළඟට මගේ පුතේ අපිට D කියනවා. D කියන්නේ අපගමන තීරු. කවුද පන්ති ප්‍රාන්තරය? 18 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ ආන්‍යව කොටු කරලා 18 24 පන්ති ප්‍රාන්තරයේ මධ්‍යගයේ කොටු කරලා යාට ඌමා කියලා දාන්න. ඌමා කියලා දාන්න. 3න් 21ක් අඩු කරාම ඍණ 18යි. 9න් 21ක් අඩු කරාම ඍණ කියන පුතේ 12යි. 15න් 21ක් අඩු කරාම ඍණ 6යි. 21න් 21ක් අඩු කරාම 0යි. 27න් 21ක් අඩු කරාම ධන 6යි. 33න් 21ක් අඩු කරාම 12යි. 39න් 21ක් අඩු කරාම 18යි. අන්න එනවා අපගමන තීරුව. දැන් සංඛ්‍යාතයත් එක්ක අපගමන තීරුව ගුණ කරාම සංඛ්‍යාත අපගමන තීරුවේ සංඛ්‍යාතයත් එක්ක අපගමන තීරුව ගුණ කරාම සංඛ්‍යාත අපගමන තීරුව එනවා. 5 18 ඍණානුවයි 15ක් දෙක 30 බිඳුවක් 3ක් ඉදිරි 15ක් කිය 15යි 3යි 18යි ඍණ 180. දෙවරක් 6 12යි ඍණ 120යි. 11ක් බිඳුව බිඳුවයි. 8වරක් 6 48යි. 6වරක් දෙක 12න් දෙක එකක් ඉතිරි 6වරක් දෙක 6 1 7යි. 5වරක් 18 අඩුවයි. මොනවාද කරේ? F තීරුවයි D තීරුවයි දෙන්න කොට කරා. F D තීරුව ගත්තා. දැන් මේ ටික වෙන එකතු කරනවා පුතා. 0.0.0.0යි 9යි 10යි 19න් 9 එකක් ඉතිරි ඍණ 380යි. මේ ටික වෙනම එකතු කරා 8යි 2යි 10යි 2 එකක් ඉතිරි 10යි 7යි 17යි 4යි 21යි. එතකොට සිග්මා FD කියලා කියන්නේ 0.0යි 9න් 1ක් 8යි 3න් 1ක් 3න් 2ක් 1යි ඍණ 180යි. එතකොට සිග්මා 70යි. දැන් අපි යනවා සූත්‍රය මොකද්ද? සෑම සමානයි උමා ධන අම උමා කියන එකට අපි දන්නවා ඒ ධන සිග්මා D බැදීම සිග්මා කියලා අපිට දාන්න පුළුවන්. ඔයාලට මම යෝජනා කරන සිංහල වචනේ ලියන්න පුරුදු වෙන්න ඕනේ. සෑම සමානයි උමා ධන උමා මේ අවස්ථාවට අනුව 21යි. අම වෙන්නේ සිග්මා 70යි සිග්මා FD ඍණ 180යි. මෙතෙන්ට 21ක් එනවා බිඳුවට බිඳුව කැපෙනවා ඍණ 4ක් 2 14යි. 4ක් බිඳුවට බිඳුව කැපෙනවා මොකද යට ගානයි උඩ ගානයි දෙකම 10න් බෙද. 4ක් 2 14යි 4ක් ඉතිරි. 40ට 4ක් 5 35යි 5ක් ඉතිරි. 50ට 4ක් 49යි. දශම ස්ථාන දෙකකට විතර ගෙනනම හොඳටම ඇති. දැනෙනවා. දැන් හරි මෙයාව අඩු කරන්න ඕනි.
21.0 කිදුවේ 2.5 අඩු කරනවා. උදාහරණයක් 10කට අඩු කරාම 3යි 10කට අඩු කරාම 3යි 9 අඩු කරාම 4යි. දශම දත්වවා 10න් දෙක 8යි. මෙතෙන් එනවා ඊට 1යි. අවසන් පිළිතුර එනවා 18.4යි 3. 18.4යි. අවසානයේ එනවා පුතේ මොකද්ද? සාමාන්‍යයෙන් මේ සේවකයෙක් නිවාඩු ගන්නවා දින 18.4යි 3. දින 18.4යි 3ක ප්‍රමාණයක් නිවාඩු ගන්නවා කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. තවමත් ඒක තේරුනේ නැති අය දුස්සන් පුතේ තුන්වෙනි කොටසට යන්න තියෙන හතරවෙනි කොටසද මෙන්න මෙහෙම කතාව. මේක දන්නවා නේ මේක අමාරු නෑ නේද? හතරවෙනි කොටස මම කියලා දෙන්නම් සමහරවිට උදාට ඒක ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඉහත තුනේ පිළිතුර අනුව එම ආයතනයට වාර්ෂිකදී අහිමි වෙතයි අපේක්ෂා කළ හැකි ශ්‍රමය මිනිස් දින කියන. පුතේ අනුකම් දෙන්න සාමාන්‍යයෙන් උදාට පේනවා තුනේ පිළිතුර අනුව දවසකට එක දීලා තියෙන්නේ මේ මොන නිවාඩු දින ගන්න දීලා තියෙනවා. සාමාන්‍යයෙන් සේවකයෙක් නිවාඩු ගන්නවා 18.4යි 3. ඊට තුනේ පිළිතුරට අනුව වර්ෂයකදී හැමෙන පුද්ගලික ආයතන කාර්ය මණ්ඩලයක් වර්ෂයක් තුළදී සාමාන්‍යයෙන් එක වර්ෂයක් තුළදී එක්කෙනෙක් නිවාඩු ගන්නවා පුතේ දින 18.4යි 3. වර්ෂයකට එක්කෙනෙක් සාමාන්‍යයෙන් 18.4යි 3. වර්ෂයකට මෙවැනි සේවකයෝ ඉන්නවා 200 දෙදෙනෙක් කියන 70. එමනේ හරිද? ඔක්කොම 70ක් තියෙනවා. පුද්ගලික ආයතන කාර්ය මණ්ඩලය පිරිස දීලා නැහැ. ඔක්කොම 70ක් තියෙනවා. එක්කෙනෙක් සාමාන්‍යයෙන් අවුරුද්දකට දින 18.4යි 3ක් නිවාඩු ගන්නවා. අදිනේන මුළු කාලය බලන්න මොකක්ද අපි කරන්නේ පුතේ? මම මෙතන මේක මකනවා මුළු කාලය බලන්න හරිම ලේසි. එක සේවකයෙක් නිවාඩු ගන්න 18.4යි 3 ඒක ගුණ කරනවා සේවකයෝ ඔක්කොම ගන්න කාර්ය මණ්ඩලයේ 70. බලන්න අයි මේන දින ගන්න බිඳුව දැම්මා 4 3 21 2ක් ඉදිරි 4 4 28යි 2යි 30 බිඳුව 3ක් ඉදිරි 4 4 56යි 3යි 59 9 5ක් ඉදිරි 4 7යි 5යි 12යි දශම ස්ථාන දෙකක් කිව්වහම 1290ක් උනා මිනිස් දින 1290ක් මේ ආයතනයට අහිමි වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට එක සේවකයෙක් 18.4යි 3ක නිවාඩු දින ගන්න අහිමි කරනවා. එයා නිවාඩු ගන්නවා. ඒතකොට මිනිස් දින එක්කෙනෙක් 18.4යි 3ක් අහිමි කරනවා. ඔක රවුන්ඩ් කරලා 18යි කියලා ගත්තොත් උදාගේ උත්තරේ වර්ධින මොකද ඒක 73කින් ගුණ වෙනවා. ඒ වගේ ළමයි මේ සේවකයෝ 70ක් 70ෙන් ගුණ වෙනවා. අන්න 1290ක ප්‍රමාණයක් අහිමි වීම වෙනවා මේ ආයතනයේට සේවක ශ්‍රම මිනිස් දින. මිනිස් දින එක්කෙනෙකුගේ 18.4ක් තුනක් එවැනි 70 දෙනෙකුගේ 1290.1 ඒක වටේලා ලියනවා 1290. යාගෙන පේපර් එකක් අම්බුව අරගෙන අලුත් පාඩමකින් අපි හම්බෙමු ලබන රහස් දෙන්න මේ වෙලාවේ. හොඳයි ඒ නම් රහස් දෙන්න මේ අනිත් අදපොතේ නම් අදවස් වැඩ කටයුතු ඉවර වෙනවා. සියලු දෙනාට තිරුවන් සරණයි දෙවියන්යි. අයිබෝන්